එහෙම නෙවෙයි. ඊට පස්සේ තමයි උන් අරන් දෙන්නේ. අර වහලේ වදින එක තමයි ෂොට් එක. ඒක තමයි හරි. ඒකේ මොකද වෙන්නේ? අපි ගානක් තිස්සේ උඩ වැඩිලා ඇලිච්ච ෆ්‍රයිඩ් රයිස් තියෙනවා. ඒකෙන් කෑල්ලකුත් අලියකුත් ගලවගෙන තමයි වැඩෙන තාක්කා. දැන් මේ පෙරිලාපෝ රුධිරය අවශ්‍ය කරන සංඝටක අපිට අවශ්‍ය කරන සංඝටක තියෙනවා මොනවාද? අපිට ග්ලූකෝස් ඕනේ. ඒකේ හිල් දාලා දැන් ග්ලූකෝස් ටික ඕනේ. ඔයාලගේ ශරීරයේ අපි හැමෝගෙම ශරීරයේ හෝමෝන තියෙනවා. වර්ධක හෝමෝන තියෙනවා. හරි වර්ධක හෝමෝන තියෙනවා. ඒ වගේ හෝමෝන වර්ග තියෙනවා. මේ හෝමෝන වර්ග සියල්ල අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා. ඉතින් 11 වසර විද්‍යාව තමයි ඉතින් කරන් තියෙන්නේ. 11 වසර විද්‍යාව කරමු නේද? අපි 6 වෙනි පාඩම කරගෙන ගියේ. හරි අපි ගිය සතියේ සතන පද්ධති ආශ්‍රිත රෝග වලට නිකන් කතා කරලා තියෙනවා. සතන පද්ධති ආශ්‍රිත රෝග වලට මම ගිය සතිය වලට ටෙම්පරේචර් හැදෙන හැටි, නියුමෝනියාව සතරපත් වෙන හැටි, ඇදුම ගැන කියලා දුන්නා. බ්‍රොන්කයිටිස් එහෙම නැත්නම් ශ්වාසනාලිකා ප්‍රදාහය කියලා දුන්නා. ක්ෂය රෝගයට එනකන් කියලා දුන්නා මතකයි. හරි. අදයි බලමු දුම්පානය. දුම්පානය කළාට පස්සේ මොකද වෙන්නේ? දුම්පානය කියන එක ඇත්තටම මේ සසන පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න බලපාන කාරණාවක්. සසන පද්ධතිය සම්පූර්ණ කෙලින්ම සසන පද්ධතිය ඍජුව හානි කරනවා. හරි. දැන් ඔය COVID-19 උනත් වැළඳුනොත් දුම්පානය කරන කෙනෙකුට සැහැණ අසාධ්‍යයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බාහිර දුම්පානය කරනවා කියන්නේ එයාගේ පෙනවුණු සෑහෙන අවදි වෙලා තියෙනවා. ඒතකොට එයාගේ වායු හුවමාරු වෙන්න පුළුවන් අර සසන පුෂ්ඨය. ඒකේ තියෙන ඒක හරහා විතරණය වෙන්න ඕනේ ඔක්සිජන් එක. ඒ විතරණය වීමේ ස්වභාවය අඩු වෙනවා ටිකක්. එතකොට එයාට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට දැන් එයාට ඒ වගේ රෝගයක් ගන්නොත් එහෙම එයා හරි ඉක්මනට මරණයටපත් වෙන්න පුළුවන්. එතකොට මේ දුම්පානය කරනකොට ඔය දුම් වැටියේ තියෙන දුමේ තියෙනවා විවිධාකාර රසායනික සංඝටක ගොඩක්. ඒ කියන්නේ අපි ඔක දුම්කොළනේ ඔය පිච්චෙන්නේ. දුම්කොළ කියන්නේ අර විට කණ්ඩ කන එක නෙමෙයි වෙනම දුම්කොළ ගස් වර්ගයක් තියෙනවා. ඔය සඳහා වෙනම වෙන් කරලා. ඉතින් ඒ දුම්කොළ දහණය වෙලා ඒ දහණය වෙච්ච දුම තමයි වෙනහල් වලට ගමන් කරන්නේ. අනේ එතකොට ඕකේ වැඩිපුරම තියෙනවා නිකොටින් කියන එක. හරිද? ඊළඟට තව තියෙනවා කාබන් මොනොක්සයිඩ්. හරිද? කාබන් මොනොක්සයිඩ් තමයි ලොකුම අවුල. කාබන් මොනොක්සයිඩ්. අපි මීට කලින් කතා කරලා තියෙනවා සමාන අවස්ථාවල කාබන් මොනොක්සයිඩ් CO විතරයි ගන්න. කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් කියන්නේ මේ හරිම අහිතකර වායුවක්. කාබන් මොනොක්සයිඩ් මීට කලින් අපි ගත්ත මතකද යකඩ නිස්සාරණයේදී. යකඩ ඔක්සි හරණය කරන්න. යකඩ ඔක්සි හරණය කිරීම සඳහා යොදාගත් වායුව තමයි කාබන් මොනොක්සයිඩ් කියන වායුව. එතකොට අර හිමටයිට් වල තියෙන Fe2O3 වලින් ඔක්සිජන් ගලවන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේ සංයෝගයකින් පවා ඔක්සිජන් ගලවීමේ හැකියාව තියෙනවා කාබන් මොනොක්සයිඩ්. ඒ කියන්නේ හේතුව තමයි කාබන් මොනොක්සයිඩ් කියන්නේ ඔක්සිජන් එක අඩුවෙන් ඉන්නේ. මේ කාබන් ඩයොක්සයිඩ් වෙන්න ඕනේ. කාබන් ඩයොක්සයිඩ් වෙන්න හිටපු කෙනා ඔක්සිජන් එක අඩු වෙලා කාබන් මොනොක්සයිඩ් වෙලා. දැන් මෙයා පිටුවෙම ගින්නේ ඔක්සිජන් වල. දැන් එතකොට අපි දුම්පානය කරන කෙනෙක් දුම්පානය කරාම එයාගේ කයට පෙනහල වලට කාබන් මොනොක්සයිඩ් යනවා. පෙනහල වලින් කරන්න ඕනේ මොකද්ද? පෙනහල ඒ ගාර්ථික වාතයේ තියෙන ඔක්සිජන් ටික රුධිරයට විතරණය වෙන්න ඕනේ. මෙතෙන්දී ගාර්ථික වාතයේ තියෙන ඔක්සිජන් රුධිරයට විතරණය වෙන්න කලින් කාබන් මොනොක්සයිඩ් විසින් ඒ ගාර්ථික වාතයේ තියෙන ඔක්සිජන් ටික අවශෝෂණය කරගන්න. අන්න එතකොට රුධිරයට අවශෝෂණය වෙන ඔක්සිජන් ප්‍රමාණය තවදුරටත් අඩු වෙනවා. හරිද? එතකොට ඔන්න අපේ රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟට නිකොටින් නිසා හෘද ස්පන්දන වේගය චුට්ටක් වැඩි වෙනවා. හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. ඒකම දැන් මේක දුම්පානය කරනකොට ඔය දුම
අර ගිනි දැල්ලෙන් එන දුමක්නේ. ඕක අධික උණුසුමක් තියෙනවා. අනිත් එක ඔබ තියෙන විස රසායනික නිසා ශ්වසන මාර්ගයේ පුරා තියෙන පක්ෂම අර ටියුන් කිඩි වගේක් තියෙනවා කිව්වේ. ওই පක්ෂම ටික විනාශ වෙනවා. ওই පක්ෂම විනාශ වෙනකොට මොකද වෙන්නේ? ශ්වසන මාර්ගයේ බාහිරින් ওই දූවිලි ඒ වගේ දේවල් ඇතුළු වෙනකොට ඒව රඳව ගන්න කෙනෙක් නැති වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? ඒ බාහිර තියෙන අපද්‍රව්‍ය සියල්ලම බාධාවකින් තොරව පෙනහසුලට ගමන් කරනවා. හරි එතකොට බාහිර පරිසරයේ තියෙන දූවිලි ඒ ඔක්කොම දේවල් පෙනහසුල තමයි එකතු වෙන්නේ. එතකොට යාළුවෝ ඒවා පිට කරනවා නම් අර ක්ලේශ වල හදලා තෙම විදිහට තමයි පිට කරන්න වෙන්නේ යාළුවා. ඔකට ගොඩක් අයට ඕක ඔයන් කොටසක් පෙනහසුල ඉතුරු වෙනවා. එතකොට මොකද වෙන්නේ? බැක්ටීරියා ආසාද නැති වෙලා නියුමෝනියා තත්ත්වයටපත් වෙනවා. හරි එතකොට ශ්වාසනාල අපිච්ඡදය. කියන්නේ ශ්වාසනාලයේ ඇතුළම තියෙන ස්තරය. මේ ශ්වාසනාලය මම මෙහෙම හරහාට කපලා බැලුවොත් හරි හරහාට කපලා බැලුවොත් මෙන්න එහෙම අර කාට්ලේජ් වලු තියෙනවා. ඒ වලල වගේ කොටසත් එක තියෙන්නේ. දැන් මේක ඇතුළෙම තියෙන ස්තරය චූටි තුනී සෛල ස්තරය. ඒකට තමයි කියන්නේ අපිච්ඡදය කියලා. ඔය ශ්වාසනාල අපිච්ඡදේ ආක්‍රමණාත්මක සෛල වැඩෙන්න පටන් ගන්නවා. මේ ශ්වාසනාල අපිච්ඡදේ මෙහෙම ආක්‍රමණාත්මක සෛල වැඩෙනවා. අපි කියනකොට ඒක පිළිගාවක් කියලා. ඔහම ශ්වාසනාල අපිච්ඡදේ සෛල වැඩෙනාට පස්සේ මොකද වෙන්නේ? මේ ශ්වාසනාලය මෙහෙම අවහිර වෙනවා. ටික ටික ඔක ඉදිමෙලා අවහිර වෙලා අවසානයේ ශ්වාසනාලය සම්පූර්ණයෙන් අවහිර වුණාම මොකද වෙන්නේ? ඒ රෝගියා මරණයටපත් වෙනවා. හුස්ම ගන්න බැරුව මැරෙනවා. ඔක තමයි එතකොට ඔය දුම්පානිය නිසා ඇති වෙන හානි. ඊළඟට තව එකක් තියෙනවා සිලිකෝසිස්. සිලිකෝසිස් කියලා කියන්නේ දූවිලි. මේ ගොඩක් වෙලාවට මේක වෙන්නේ ඔය කළුගල් කඩන තැන් වල ඉන්න අයට. ඒකෝට එයාලා ඊට පස්සේ පාරවල් හදන තැන් වල ඉන්න අයට, නිතර දූවිලි ඇවිස්සෙන තැන් වල ඉන්න අයට, ඒ කට්ටිය අනිවාර්යෙන් මාස්ක් එකක් දාගෙන ඉන්න ඕනේ. මාස්ක් එකක් දාගෙන ඉන්නේ නැත්නම් මොකද වෙන්නේ? එයාලා ආශ්වාස කරන වාතයත් එක්ක සිලිකන් කොයි කියන්නේ මේ වැලි අංශු සියුම් මේ ගල් කුඩු පෙනහළු වල එකතු වෙලා ඇතිවන රෝගාබාධ තමයි කියන්නේ සිලිකෝසිස්. හරි? එතකොට මේ පෙනහළු තුල ගර්ත තුල මේවා ටික සියුම් විදිහට මේ වැලි වගේ දූවිලි එකතු වෙලා අවසානයේ මොකද වෙන්නේ? අවසානයේ පෙනහැලි වල පටක විනාශ වෙලා නියුමෝනියා තත්ත්වෙට එන්නත් පුළුවන්. හරි පෙනහැලි වල පටක විනාශ වෙනවා. ඔන්න ඔය විනාශ වීම තමයි අපි කියන්නේ ඒ රෝගය තමයි කියන්නේ සිලිකෝසිස්. ඊළඟට ඇස්බෙස්ටෝසිස් කියලා කියන්නේ ඇස්බෙස්ටෝස් අංශු කෙඳි. දැන් වහලට ගන්න ෂීට් තියෙන්නේ. සිවිලින් ෂීට්, අර රැලි තියෙන ෂීට් එක. හරි? අනේ ඒවෙන් සියුම් කුඩු වර්ගයන් නිදහස් වෙනවා. ඕක නිතර ආග්‍රහණය වෙනවා. ඕක ඉතින් සාමාන්‍යයෙන් ගෙදරක වහලක අපි ඕක දැම්මට පස්සේ යටින් සිවිලිමත් ගහනවා. සිවිලිමේ තීන්ස් එකක් ගන්නවනේ. ඒ සිවිලිමේ යටින් ගන්න තීන්ස් එක නිසා ඇස්බෙස්ටස් කුඩු ගේ ඇතුළට වැටෙන්නේ නැහැ. ඇයි තීන්ස් එක ගාලා තියෙන නිසා ඒකෙම රැඳිලා තියෙන අවුරුදු ගන්න. ඔය තීන්ත ආලේප කිරීම. ඔය සාමාන්‍යයෙන් සිවිලින් තහඩු ගත්තට පස්සේ ඒක පැත්තක පිළ එකක් පිළ කෝට් එකක් කෝට් දෙකක් විතර ආලේප කරනවා. ඒ ආලේප කිරීම සිදු කරන්නේ ලස්සනට. හැබැයි ඒකෙන් තව අපිට වාසිකුත් වෙනවා. මොකද්ද? මේ ඇස්බෙස්ටෝසිස් කියන රෝගයෙන් අපි ආරක්ෂා කරනවා. එතකොට ඒකින්දි වෙන්නේ මොකද්ද? ඔය ඇස්බෙස්ටස් කෙඳි සියුම් කෙඳි නෙදීන්නේ. ඔය කෙඳි ටික යනවා අපේ පෙනහළු තුලට. පෙනහළු තුල ගිහිල්ලා පෙනහළු පටක විනාශ වෙනවා. හරි? ඊළඟට තියෙනවා ගලපටලයේ එහෙම ඩිප්තීරියාව. ගලපටලේ මේක දෙනවා පොඩි කාලේ ඉන්ජෙක්ෂන් එකක් ගලපටල ඉන්ජෙක්ෂන් එකක් දෙනවා. හරි? එතකොට මේක ගොඩක් වෙලාවට කුඩා ළමයින් තමයි හැදෙන්නේ. ලොකු වැඩිහිටියන්ට හැදෙනවා අඩුයි. මේක බැක්ටීරියා ආසාදනයක්. එතකොට මේ බැක්ටීරියා ආසාදන නිසා ශ්වාසනාල ඉදිමෙනවා. ඊළඟට වාසා ගැටිති ඉදිමෙනවා. ආසාදනය වෙච්ච ස්ථානයේ තුනී පටලයක් ඇති වෙනවා. දැන් ශ්වාසනාල ආසාදනය වෙනවා මේ කුඩින් නිකන් පටලයක් වගේ ඇති වෙනවා. ඒකයි ගල පටලය කියලා කියන්නේ. හරිද? මෙතකොට ඒක පොඩි කාලේ දෙන ප්‍රත්‍යක්ෂීකරණ එන්නත් වලින් ওই ගල පටලය හැදින එක පාලනය වෙනවා. හරි අපි යන බලමු මිනිසාගේ බහිස්රාවී ක්‍රියාවලිය. මොකද්ද බහිස්රාවය කියන්නේ? කවුරු හරි දන්නවනම් කියන්න බහිස්රාවය කියන්නේ මොකද්ද? ජීව සෛල තුළ සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියාවල එකතුව පරිවෘත්තීය ලෙස හැඳින්වේ. පරිවෘත්තීය ක්‍රියාවලියේදී නිපදවන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම.
right පරිවෘතිය කියලා කියනවා මෙහෙම ජීවි සෛල තුල එහෙම නැත්නම් දේහය තුල දේහේ සිදුවෙනවා ක්‍රියාවලි දෙකක්. එකක් තමයි සංවෘතීය අනිත් එක අපවෘතීය. අපේ ජීවි දේහයේ සිදුවෙනවා එක ක්‍රියාවක් සරල ද්‍රව්‍ය එකතු වෙලා හරි සරල ද්‍රව්‍ය එකතු වෙලා සංකීර්ණ ද්‍රව්‍ය හැදෙනවා. අපි ඔකට කියනවා සංවෘතීය කියලා. ඊළඟට සරල ද්‍රව්‍ය බිඳ වැටිලා මේ මොකක්ද සංකීර්ණ ද්‍රව්‍ය බිඳ වැටිලා සරල ද්‍රව්‍ය හැදෙනවා ශක්තිය පිට කරගෙන. ඔකට කියනවා අපි අපවෘතීය කියලා. ඒකට මේ සංවෘතීය සහ අපවෘතීය ක්‍රියාවලිය ඔක්කොගෙම එකතුවට තමයි කියන්නේ අපි පරිවෘතීය කියලා. හරිද? එතකොට මේ පරිවෘතීය ක්‍රියාවන් වලදී ඒ කියන්නේ අපි අර කලින් කිව්ව සංවෘතීය හා අපවෘතීය කියන ක්‍රියාවන් ඔක්කොම හැම එකදීම නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය හැදෙනවා. ඔය හැදෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සිරුරට අහිත කරයි. එතකොට අපි ඔය අහිතකර ද්‍රව්‍ය ටික එළියට දාන්න ඕනේ. එහෙම දැම්මේ නැත්නම් එහෙම ඒවා ශරීරය තුළ එකතු වෙලා විෂ වීම නිසා මරණයට පවාපත් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට පරිවෘතීය ක්‍රියාවලදී නිපදවන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා බහිස්රාවය. ඔන්න දැන් එහෙනම් බහිස්රාවය ගැන ගන්න. එතකොට මේ බහිස්රාවය සිදු කරන ප්‍රධාන ආකාර කීපයක් තියෙනවා. හරිද? අපේ බහිස්රාවය සිදු කරන ප්‍රධාන ආකාර කීපයක් තියෙනවා. එක ආකාරයක් තමයි ප්‍රශ්වාස වාතයේ විදියට බහිස්රාවය සිදු කරනවා. ප්‍රශ්වාස වාතය ඔයාලා ආශ්වාස කරලා ප්‍රශ්වාස වාතය පිට කරනවා. පිට කරන කාබන් ඩයොක්සයිඩ් ගොඩක් ගියා. ඒ මොනවාද? අපේ සෑම සෛලයක් තුළම සෑදුණු කාබන් ඩයොක්සයිඩ්. ඒවා ටික බැහැර කරනවා. එහෙනම් ප්‍රශ්වාස වාතයේ විදියට අපේ ශරීරයෙන් කාබන් ඩයොක්සයිඩ් කියන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය බැහැර කරනවා. එතකොට ඒක බැහැර කරන ඉන්ද්‍රිය තමයි මොකද්ද? පෙනහැලි කියලා කියන්නේ. පෙනහැලි මගින් තමයි ඒක බැහැර කිරීම සිදු වෙන්නේ. ඊළඟට තව බහිස්රාවී ද්‍රව්‍යයක් තමයි දහදිය කියලා කියන්නේ. අපි දහදිය දානවනේ. ඔය මේ දහදිය කියන්නේ අපේ සමේ තියෙන ස්වේද ග්‍රන්ථි වලින් නිකුත් වෙන ශ්‍රාවය. හරිද? එතකොට මේ සමේ තියෙන මේ ස්වේද ග්‍රන්ථි වලින් නිකුත් වෙන මේ දියරේ වැඩිපුරම තියෙන ජලය. හැබැයි ඊට අමතරව යූරියා තියෙනවා. යූරික් අම්ල තියෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා. අන්න ගන්න. සෝඩියම් ක්ලෝරයිඩ් එක තියෙනවා. ඊළඟ ජලය තියෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් තියෙන නිසා තමයි දහදිය ලුණු රස. ඊළඟට මුත්‍ර ඔන්න අපේ ශරීරයේ තියෙන අතිශයින් වැදගත් බහිස්රාවී ද්‍රව්‍යයක් මුත්‍රත් එක්ක තමයි හරිද වැඩිපුරම යූරියා යූරික් අම්ල ලවණ වර්ග කියන ඒවා පිට වෙන්නේ. දහදියෙන් පිට වෙනවට වඩා වැඩිපුර ප්‍රමාණයක් මුත්‍ර සමගින් පිට කිරීම සිදු වෙනවා. එතකොට මුත්‍ර පිට කරන ඉන්ද්‍රිය තමයි හරිද අපේ වුක්කණය නොහොත් අපි කියනවා වකුගඩු කියලා කියනවා. වුක්ක එහෙම නැත්නම් වකුගඩු. හරි එතකොට ඔන්න අපේ බහිස්රාවී ඉන්ද්‍රියන් තියෙනවා 3ක්. කියන්න බලන්න බහිස්රාවී ඉන්ද්‍රියන් 3 ඉක්මනට. ඉක්මනට කියන්නේ අපේ තියෙන බහිස්රාවී ඉන්ද්‍රියන් 3 කියන්නේ ඉක්මනට. මේ දැන් කිව්වනේ. පෙනහැලි වකුගඩුයි සම. පෙනහැලි වකුගඩු තමයි ප්‍රශ්වාස වාතය. එතකොට වකුගඩු මගින් මුත්‍ර පිට කරනවා. ඊළඟට සම මගින් දහදිය පිට කිරීම සිදු වෙනවා. දැන් එතකොට අපි මෙතෙන්දි කවදා කොයි වෙලාවකරි කිව්වද මල කියන එක. මල කියන එක බහිස්රාවී ද්‍රව්‍යයක්ද? මල කොයිද බහිස්රාවී ද්‍රව්‍ය කියන්නේ? මල ගන්න මේ මලද? මල කියන්නේ මේ මල පහ. මල පහ කියන්නේ බහිස්රාවී ද්‍රව්‍යයක් නෙමෙයි. මල කියලා කියන්නේ අපි ගන්න ආහාරයේ ඇඟට අපේ දේහයට අවශෝෂණය වෙන්නේ නැතුව ඉතිරි වෙන ශේෂ වෙන කොටස. හරි. එහෙනම් අපි බලමු අද අපේ බහිස්රාවී පද්ධතියේ ප්‍රධානම බහිස්රාවී ඉන්ද්‍රිය එහෙම නැත්නම් මුත්‍ර වාහිනී පද්ධතිය. හරි. මුත්‍ර වාහිනී පද්ධතිය ගත්තොත් එහෙම අපේ මුත්‍ර වාහිනී පද්ධතිය ගත්තොත් එහෙම මේකේ ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. මම දැන් මුත්‍ර වාහිනී පද්ධතිය මම ඔයාලට දැන් අඳලා දෙන්නවා. හරිද? මුත්‍ර වාහිනී පද්ධතිය අපේ මුත්‍ර වාහිනී පද්ධතියේ ප්‍රධානම ඉන්ද්‍රිය තමයි ඕක. සෙන්ටිමීටර් 6ක් විතර වගේ දිගයි. හරි? සෙන්ටිමීටර් 4ක්
සෙන්ටිමීටර් 6ක් 7ක් වගේ දිග තියෙනවා. සෙන්ටිමීටර් 3ක් විතර වගේ පළල තියෙනවා. අපිට පවතින වෘක්ක දෙකක්. අපිට පවතින වෘක්ක දෙකක්. අපිට පවතින වෘක්ක දෙකක්. හරිද? එතකොට මේ වෘක්ක වලට රුධිරය සැපයනවා. වෘක්කවල රුධිරය සැපයන ධමනියක් තියෙනවා. ඒ ධමනියට කියනවා අපි වෘක්කීය ධමනිය. මොනවද මතක තියාගන්න. වෘක්කවල රුධිරය සැපයන ධමනියට කියන්නේ මොකද්ද? වෘක්කවල රුධිරය සැපයන ධමනියට කියන නම මොකද්ද? වෘක්කීය ධමනිය. වෘක්කීය ධමනිය. මම මේ වෘක්කීය ධමනිය රතු පාටින් අඳිනවා. වෘක්කීය ධමනිය. වෘක්කීය ධමනිය කියන්නේ සංස්ථානික මහා ධමනියෙන් බෙදිලා එන ප්‍රධාන ධමනියක්. සංස්ථානික මහා ධමනිය තමයි මේක බෙදිලා වෙන් වෙලා එන්නේ. ඒක ටික දුරක් පහළට ගිහිල්ලා ආයෙ නැවත දෙකට බෙදෙනවා. එකක් වම් පාදයට අනිත් එක දකුණු පාදයට මෙහෙම බෙදිලා යනවා. හරි ඊළඟට එතනින් එහාට පහළට තියෙන වෘක්ක වලින් පහළට තියෙන ප්‍රජනන කේන්ද්‍රයන් සඳහා රුධිරය සැපෙන්නේ ඔය ධමනියෙන් තමයි. මෙතන වෙන අපි කියන්නේ මොනවද? වෘක්කීය ධමනි. හරිද? එතකොට මේ ප්‍රධාන එක නෙමෙයි මේක සංස්ථානික මහා ධමනි. හරිද? මේක සංස්ථානික මහා ධමනි. මේ කෙලින් වෙන්නේ සංස්ථානික මහා ධමනි. ඒකෙන් බෙදෙන එක තමයි වෘක්කීය ධමනි. මේ පැත්තට ගියාට පස්සේ මේක ඔයාලගේ මේව ගත්තොත් එහෙම මොන වෘක්කයද මේ? මේක ඔයාලගේ දකුණු වෘක්කය. මේක වම් වෘක්කය. හරි තමන්ගේ පැත්තට අරලා බලන්න. එතකොට මේ පැත්තට අපි කියනවා දකුණු වෘක්කීය ධමනිය. මේක වම් වෘක්කීය ධමනිය. ඒකෝල මේ කෑල්ල විතරයි වෘක්කීය ධමනිය. ඒකෝල වෘක්ක වලින් රුධිර එළියට ගෙනෙන තව නාලයක් තියෙනවා. වෘක්ක වලින් රුධිර එළියට අරන් ගෙන නාලයක් තියෙනවා තව. හරිද? මතක තියාගන්න තව එකක් මෙහෙම මට මේක මෙතන මේ අදිනකොට මට ඒක පොඩ්ඩක් මිස් වුණා අදින එක. මේ දකුණු වෘක්කය ගත්තොත් එහෙම. හරි. මේ දකුණු වෘක්කය ගත්තොත් බලන්න දකුණු වෘක්කයේ පැත්තේ මේ වෘක්කීය ධමනියේ අතු දෙකකට බෙදලා තියෙනවා. දකුණු වෘක්කයේ පැත්තට වෘක්කීය ධමනිය අතු දෙකකට බෙදලා තියෙනවා. එතකොට වෘක්කීය ශිරාව ගත්තොත් වම් වෘක්කයේ පැත්තේ වෘක්කීය ශිරාව අතු දෙකකට බෙදලා තියෙනවා. ඒවත් පොඩ්ඩක් මතක තියාගන්න. සමහර විට විවාහයව අවශ්‍ය වෙන්න ඉඩ තියෙනවා. හරි. ඒකවල නිල් පාටින් අඳලා තියෙන වෘක්කීය ශිරා. දැන් නම් හතර පේනවා කරන්ට් එකේ පොඩ්ඩක් හරි ගියා. නිල් පාටින් අඳලා තියෙන වෘක්කීය ශිරා ටික. හරිද? එතකොට මේවට අමතරව මේ වෘක්කේ නැම්ම වගේ මෙන්න මේ කොටසේ මැදින් අර ගන්න තව නාලයක් තියෙනවා. මැදින් අටගෙන ඇවිල්ලා මෙහෙම එන නාලයක් තියෙනවා. මේක මෙන්න මෙතන තියෙන ලොකු ටැංකියක් අපේ. මෙන්න මේක තමයි මොකද්ද? ඔක තමයි මුත්‍රාශය. මේ තියෙන මුත්‍රාශය. ඕනතෙන්ට එකතු වෙනවා. මෙන්න මේවා මුත්‍ර වාහිනී. මුත්‍ර වාහිනී යුගලයි. මේක මම එහා පැත්තේ ඉඳලා ඉන්නේ මුත්‍ර වාහිනී මෙන්න වෘක්ක මේ වෘක්ක උඩින් අපිට ගෙඩියක් වගේ එකක් තියෙනවා. අදි වෘක්ක ග්‍රන්ථි කියලා කියන්නේ අපි ඒවට. එතකොට මේ වෘක්කීය ශිරාව එතකොට මේ වෘක්කීය ධමනිය එතකොට වෘක්කීය ධමනියේ ධමනිය ඇතුළේ තියෙන මේ සංස්ථානික මහා ධමනිය
මෙන්න මේක එතකොට කොහෙද එන්නේ මේක අපේ යට පැත්තෙන් එන ශිරාව උඩට යන එක. අදර මහා ශිරාව අදර මහා ශිරාව හරි. ඔක තමයි අපේ මුත්‍රාවාහිනී පද්ධතියේ කොටස් ටික. හරි ඉක්මනට මේ වගේ රූපයක් ඇඳලා මේක ඉක්මනට නම් කරගන්න ඕනවා. එතකොට මේකේ ඔයාලට පේනවා අපේ මුත්‍රාවාහිනී පද්ධතියේ ප්‍රධාන කොටස් තියෙනවා වුක්ක යුගල. මොන පළවෙනි එක? වුක්ක යුගලක් කියන එක වුක්ක දෙකක් තියෙන නිසා වුක්ක යුගල එක ප්‍රධාන කොටසක්. ඊළඟ එක තමයි මුත්‍රාවාහිනී යුගලක් තියෙනවා. මුත්‍රාවාහිනී යුගලක් තියෙනවා. ඔන්න දෙකක් ආව ප්‍රධාන කොටස්. ඊළඟට තියෙනවා මුත්‍රාශය. ඊට පස්සේ අවසානයේ යටම තියෙනවා මුත්‍ර මාර්ගය. මේක මුත්‍රාශය. යටම මුත්‍ර මාර්ගය. හරි. ටියුට් වල නම් කරන්න තියෙනවා. මම මෙතන පොඩ්ඩක් එළියට දෙන්නම්. ඔයාලා නම් කරන්න තියෙන විදියට. හරි ස්වභාවික ආලෝකයේ ස්වල්පයක් දුන්නා වලට නම් කරන්න පුළුවන් විදිහට පුළුවන් මේ නම් කර ගන්නවා. මේක බලන්න නම් කරන්න. ඊට පස්සේ ඊට උඩින් ඔයාලට තියෙනවා වෙනම අපේ මුත්‍රාවාහිනී පද්ධතිය කොහොමද පිටලා තියෙන්නේ කියලා. ඔය අයියා කෙනෙක්ගේ අක්කා කෙනෙක්ගේ මුත්‍රාවාහිනී පද්ධතිය වෙනම පෙන්නලා තියෙනවා ඔයාලට. හරි මේක නම් කරලා ඉවර නම් මට ටක් ගාලා කියන්න. අපි යන්න බලමු වුක්කයක් කියන්නේ මොකක්ද කියලා. එහෙනම් බලමු අපි වුක්කයක් කියන්නේ මොකක්ද කියලා. හරි. එතකොට වුක්කයක් කියන්නේ අපි වකුගඩු කියලා කියන්නේ. වකුගඩු අකර්මණ්‍ය වෙනවා කියලා ඔයාලා අහලා ඇති. නේද? වකුගඩුවක් කියන එක තමයි වුක්ක කියලා කියන්නේ. වකුගඩු වලට තමයි අපි වුක්ක කියලා කියන්නේ. එතකොට දැන් මේ වුක්කයක් ගත්තොත් එහෙම මේ වුක්කයක ප්‍රධාන කොටස් දෙකක් තියෙන එකක් තමයි බාහිරම කොටස. මම ටිකක් මෙතන වුක්කයක් අඳිනවා. නිකන් බෝන්චි ඇටයක වගේ හැඩයක් තමයි තියෙන වුක්කයකට. එතකොට ඒකේ බාහිරම කොටසක් තියෙනවා. ඒකට කියන්නේ ප්‍රාවරය කියලා. බාහිරම කොටසට කියන්නේ ප්‍රාවරය. හරිද? ඊට පස්සේ ප්‍රාවරයට පස්සේ තියෙනවා උක්ක බාහිකය. ප්‍රාවරයට පස්සේ කොටස මේ කොටස අඳුරු කොටස. හරිද? ඒකට කියන්නේ උක්ක බාහිකය. ඔය උක්කේ ප්‍රාවරයට පස්සේ ඊළඟට ඇතුලෙන් නිකන් අඳුරු පෑති කොටසක් එනවා. මේ උක්කේ බාහිරින් ඒකට කියන්නේ බාහිකය කියලා. ඕක ඇතුලේ තියෙනවා අපිට නිකන් පේනවා මේ අපි අර දොඩම් ගෙඩියක් හරහට කැපුවම අපිට මලක පෙති වගේ හැඩයක අපිට පේන්නේ. දොඩම් ගෙඩියක් දෙහි ගෙඩියක් අපි හරහට කැපුවම දිගාතර නෙමෙයි හරහට කැපුවම අපි සාමාන්‍ය දොඩම් මිරිකන්න දොඩම් කපන්නේ හරහට මේ මිරිකන්න ලේසියෙන් අනේ හරහට කැපුවා වගේ කැපුවම තියනවා වගේ අර මේ දොඩම් බික් හරහට කැපිලා පේන්නේ ආන් ඒ විදිහට මෙන්න මේකෙත් තියෙනවා මේ විරුව අපි අර කියනවා උක්ක පිරමිඩ කියලා. උක්ක පිරමිඩ. හැබැයි උක්ක පිරමිඩේ තුඩ තියෙන ඔක්කොම මේ ඇතුළට ඇරිලා. පිරමිඩාකාර වෙන ත්‍රිකෝණාකාර වගේ හැදෙන කොටසක් මේක. ඒකේ තුඩ තියෙන්නේ මේ මෙන්න මේ ඇතුළු කොටස මේ ඇතුළට හැරිලා. මේ මෙතන ඇතුළට මෙන්න මේ කොටස මෙතන නිකන් කුහරයක් තියෙන්නේ. මෙතන තියෙන කුහරයක්. ඔය කුහරෙට කියනවා උක්ක ශ්‍රෝණිය කියලා. හරිද? ඔය මේ උක්කේ මෙන්න මේ මෙතන මේ මුල තියෙන මේ කොටසට මෙතන තියෙන කුහරට කියන්නේ උක්ක ශ්‍රෝණිය. එතකොට මේ හැම පිරමිඩයකම තුඩ කෙලවර යොමු වෙලා තියෙන උක්ක ශ්‍රෝණිය පැත්තට. හරිද? ආන් මේ විදිහට මේ පිරමිඩාකාර කොටස් මේකේ පිහිටනවා. හරිද? එතකොට මේ උක්කේ මේ කොටස මේ කුහර කොටස තමයි මෙන්න මේ කොටස තමයි අර පෙරිලා එන මුත්‍ර එකතු වෙන්නේ. මේ උක්ක ශ්‍රෝණිය තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ මුත්‍රාවාහිනිය. මේ උක්ක ශ්‍රෝණියට සම්බන්ධ වෙලා තියෙන මුත්‍රාවාහිනිය. එතකොට
ඔය පිරමිඩේ තුඩු වගේ කොටස් ටික තමයි ඔක්කොම උක ශ්‍රෝණී පැත්තට යොමු වෙලා තියෙන්නේ. ඒ තුඩු වගේ කොටස් වලින් තමයි මුත්‍ර සෑදිලා ඒක ඇතුළේ තව ඉන්ද්‍රිකා තියෙනවා. ඒ ඉන්ද්‍රිකා වලින් මුත්‍ර සෑදිලා මේ ශ්‍රෝණියට උක ශ්‍රෝණියට රැස් වෙනවා. හරි එතකොට ඒක තමයි මේ මුත්‍ර වාහිනිය ඔස්සේ මුත්‍ර වාසිය දක්වා ගෙනියන්නේ. හරි. එතකොට දැන් බලමු මේ උක්ක පිරමිඩයක් ගත්තොත් මේ උක්ක පිරමිඩයක් කරහට කපලා බැලුවොත් අරහට කපලා හරි ඕක බලනවා අපි අන්වීක්ෂයෙන්. උක්ක පිරමිඩයක් කරහට කපලා අපි ඕක අන්වීක්ෂයෙන් බලනවා. අන්වීක්ෂයෙන් බැලුවට පස්සේ අපිට ඉතා සියුම් කොටසක් පේනවා මෙන්න මේ වගේ. හරිද? මේක අපිට පේනවා මෙන්න මෙහෙම. මම මෙහෙට ඇදෙනවට පේන්නේ. මෙන්න නිකන් කෝප්පයක් වගේ එකක් තියෙනවා. ඒක මෙහෙම පහළට නාලේ වගේ ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මෙන්න එතන නිකන් මෙහෙම නැම්මක් එක්ක මොහොතට ඇවිල්ලා ආයෙ මෙතනින් මෙහෙම ඇවිල්ලා මේක මෙහෙම නිකන් නාලයක් ඔන්නෝම ගිහිල්ලා අවසානයේ මේ වගේ තව නාලයකට මෙයා සම්බන්ධ වෙලා තියෙනවා. ඕන්න ඔය වගේ විගුවක් අපිට පේනවා මේක පේන්නේ අන්වීක්ෂයෙන්. ඔය මම පරමංග ඇඳපු මෙන්න මේ වගේ විගුව මේක අපිට අන්වීක්ෂයෙන් තමයි වැළුවොත් පේන්නේ. මෙන්න මේ වගේ මිලියන ගාණක් වගේ මේක ඇතුලේ තියෙනවා. මේකට කියන්නේ වෘක්කය ඇතුලේ ඉඳගෙන වෘක්කය තුළ සිදුවෙන්න ඕන සියලුම ක්‍රියාකාරකම් ඉටු කරන බිම් මට්ටමේ එක්කෙනා තමයි මෙයා. මෙයා තමයි ඔක්කොම වැඩ කරලා තියෙන්නේ. ඒ කියන්නේ වෘක්කයක හරිද? වෘක්කයක කෘත්‍යමය ඒකකය. වෘක්කයක ඒක ඇතුලේ තියෙන කෘත්‍යමය ඒකකය තමයි මේ කොටස. මෙයා තමයි මුත්‍ර සාධන. මුත්‍ර පෙරීම සිදු කරන්නේ මෙයා. මෙයාලා වගේ මිලියන ගණක් කට්ටිය මේක ඇතුලේ ඉන්නවා. මෙයාට කියනවා වෘක්කාණු. වෘක්කාණු වචන දෙකක් නෙමෙයි. එක වචනයක්. වචන දෙකක් ගන්නොත් එහෙනම් වෘක් වෙනවා අනිත් එක කාණු. වතුර ගලාගෙන කාණු වෙනවා. එහෙම ලියන්නේ නැහැ හරිද? ඒතර වෘක්කේ ව්‍යුහමය හා කෘත්‍යමය එකකේ තමයි වෘක්කාණු. එතකොට අන්වීක්ෂයකින් බලන්න පුළුවන් තරම් ඉතා සියුම් කොටසක් තමයි මේ වෘක්කාණු කියලා කියන්නේ. හරි දැන් අපි එතකොට ඊළඟ බලමු වෘක්කාණුවක කොටස් ටික. වෘක්කාණුවක් ගත්තට පස්සේ වෘක්කාණු විදින කොටස් ටික. කරන්ට් එකේ ප්‍රශ්න ටික ටිකක් අමාරුයි අද පන්ති කොහොමද ඇදගෙන යන්නේ ගමන් නැහැ. ඔයාලගේ ටියුට් තියෙන කට්ටිය ඉන්නවද උතන දැන් ටියුට් තියනවද කොහොමද අතේ? ටියුට් එකේ මුක්සරහන් ටික තියෙනවා. අවශ්‍ය කරුණුත් තියෙනවා කියලා. ටියුට් එක නැති අය ඉන්නවනම් මම මේ කියනකොට ශනිකව පැන්සලෙන් මේවා ලකුණු කරගන්න. දැන් බලමු වෘක්කාණුව. වෘක්කාණුව කොහොමද ඇදලා තියෙන්නේ කියලා බලමු. මෙන්න මෙහෙම කෝප්පයක් වගේ එකක් තියෙනවා. මේ කෝප්පයක් වගේ එක හැදිලා තියෙන්නේ හරිද? මේ කෝප්පයක් වගේ මේ හැදිලා තියෙන්නේ තනි සෛල තට්ටුවකින්. අපිච්චද පටලයකින් හැදිලා තියෙන්නේ මේක. මේ කොටසට කියනවා බෝමන් ප්‍රාවරණය කියලා. බෝමන් ප්‍රාවරණය. බෝමන් ප්‍රාවරණයකින් පස්සේ එනවා නලයක්. මේ එහාට මෙහාට ඇඹරිච්ච නලයක් එන්නේ. මේ ඇඹරිච්ච නලයක්. මේක ළඟ තියෙන නිසා දුර තියෙනවා නම් ඈත නම් අපි කියනවා විදුරයි කියලා. හරි ඈත තියෙනවා අපි කියන්නේ විදුර. ළඟ තියෙනවා නම් කියන්නේ අවිදුර. මේක මතක ඇති ඔයාලා කතා කරා අපි 9 වසරේදී දූර දෘෂ්ටිකත්වයේ අවිදුර දෘෂ්ටිකත්වයේදී අවිදුර කියන එක කිව්වා. හරි අවිදුර කියන එක කිව්වා. මේ අනිත් එක දුර දෘෂ්ටිකත්වය විදුර දෘෂ්ටිකත්වය කියලා කිව්වේ නෑ. ඉස්සර කිව්වා විදුර දෘෂ්ටිකත්වය කියලා. දැන් කියන්නේ දුර දෘෂ්ටිකත්වය. අවිදුර කියන්නේ ළඟ. මේ අවිදුර කියන්නේ ළඟ ඈතට අපි කියන්නේ විදුර. මේ මෙතන මේ ළඟ තියෙන බෝමන් ප්‍රාවරණය ළඟ තියෙන ඇඹරිච්ච නාලය. ඒ නිසා අපි කියනවා මේක අවිදුර සංවලිත නාලිකාව. මෙන්න මේ. අවිදුර සංවලිත නාලිකාව. ඊට පස්සේ මෙන්න මෙහෙම මේ අවිදුර සංවලිත නාලිකාව මෙහෙම මගට ඇවිල්ලා මෙතන එකපාරට නිකන් මේක චූටි වෙලා මෙන්න මෙහෙම සිහින් නාලයක් එනවා මහරට. සිහින් නාලයක් එනවා. ඒක නිකන් යු අකුර වගේ හැදෙන්න තමයි තියෙන්නේ සිහින් නාලය. සිහින් නාලයක් නේ. දැන් මේක අවිදුර සංවලිත නාලය මේක බෝමන්
ප්‍රාවරය බෝමන් ප්‍රාවරය ඊළඟට මෙන්න මේ U අකුර වගේ මේ පහළට දික් වෙච්ච මේ නැට් වගේ කෑල්ල මෙන්න මේ කෑල්ල මේකට කියනවා අපි හෙන්ලේ කුඩුව මේක හෙන්ලේ කුඩුව හරි හෙන්ලේ කුඩුවෙන් පස්සේ ආයෙත් වතාවක් මේ නාලය චුට්ටක් ආයෙ මහත් වෙනවා මේක මහත නාලයක් ආයෙ හැදෙනවා එයා ආයසරයක් මෙහෙම එහාට මෙහාට ඇඹරිලා තියෙන්නේ නැකද මේ තියෙන අවිදුර සංවලිත නාලය ඊට පස්සේ එනවා මේක හෙන්ලේ කුඩුව ඊට පස්සේ ආයසරයක් එනවා නිකන් මහත නාලයක් මේක දුරින් තියෙන නිසා අපි ඒකට කියනවා විදුර සංවලිත නාලිකා දුරින් තියෙන නිසා කියන්නේ මොකද්ද විදුර සංවලිත ඇඹරිච්ච නිසා සංවලිත නාලය විදුර සංවලිත නාලය වෙන නාලිකාව අවසානයේ මේ විදුර සංවලිත නාලිකාව කෙලවර ගිහිල්ලා හරිද සම්බන්ධ වෙනවා තව නාලයකට නිකන් වල පේන එක ගහක අතු කපල වගේ නේ ගහක අතු කපල වගේ මේ අතු කපල නෙමෙයි මේ තව මේ වගේ විදුර සංවලිත නාල මේවට හයි වෙලා තිබිලා ඒ කියන්නේ තව ගොඩක් තිබිලා ඒ කියන්නේ දැන් මේ මෙයා අරන් යනවා දැන් මෙයා තමයි මුත්‍ර අරන් යන්නේ මුත්‍ර අරන් ගිහලා මෙයාට දෙනවා හරිද ඒ නිසා මේකට කියනවා අපි සංග්‍රාහක නාලිකාව මේක සංග්‍රාහක නාලිකාව සංග්‍රාහක නාලිකාව හරි එතකොට ඔන්න බුක්කාණුවේ ප්‍රධාන කොටස් කීපයක් ඉවරයි. දැන් අපි ඊළඟට බලන්න ඕනේ බුක්කාණු එතනින් එහාට රුධිර කේශ නාලිකාව කොහොමද මේක ඇතුළට එන්නේ කියලා. හරිද? රුධිර කේශ නාලිකාව කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා බලන්න. දැන් එතකොට වොක්කීය ධමනිය තියෙනවනේ. වොක්කීය ධමනියෙන් සියුම් කේශ නාලිකාවක් හැදෙනවා. වොක්කය තුළට අපි දන්නවනේ අපි මේක ඉගෙන ගන්න 9 වසරේදී ධමනියක් එනවා ඉන්ද්‍රියක් දක්වා. ඒක ඉන්ද්‍රිය තුළදී ධමනිකාවලට බෙදෙනවා. ධමනිකා කේශනාලිකා බවට පත් වෙනවා. කේශනාලිකා පස්සේ අනුශිරා වෙලා පස්සේ ශිරා බවට පත් වෙනවා. හරිද? එතකොට මේකෙදිත් එහෙමයි. මේකට එන වොක්කීය ධමනිය ධමනිකාවලට බෙදෙනවා. ඊට පස්සේ ධමනිකා කේශනාලිකාවලට බෙදෙනවා. ඒ කේශනාලිකා මෙන්න මෙහෙම වෙන්නේ. ඒ කේශනාලිකාවක් ඇවිල්ලා මෙන්න මේ බෝමන් ප්‍රාවර මේ කෝපය වගේ මෙන්න මේ මැද තියෙන කොටස තුල කේශනාලිකාව ගුලි වෙන හරි පණුව ගුලියක් එකට ආවා වගේ ගුලිය නූල් ගුලියක් දානවා. දැන් ඔයාලා අඩියක් විතර දිග නූල් කැලක් කරලා මෙහෙම ගුලි කළ බලන්නකො නූල් ගුලිය තියෙන්නේ. ආන් ඒ වගේ මේක ඇතුලේ කේශනාලිකාව ගුලි වෙනවා. කේශනාලිකාව ගුලි වෙනවා. මේ තියෙන උක්කීය ධමනිය මේ උක්කීය ධමනියෙන් එන කේශනාලිකාව මේක ඇතුලට යනවා මෙහෙම. ගිහිලා මේක ඇතුලේ මෙයා පුළුවන් තරම් ගුලි වෙනවා මෙහෙම. ගුලියලා එළියට එනවා. හරි. එතකොට මෙන්න මෙහෙම. දැන් අපි ඉගෙන ගත්තානේ අර ඉන්ද්‍රියත් තුළදී ධමනියක් ධමනිකාවලට බෙදුනා. ධමනිකා තමයි කේශනාලිකාව. එතකොට කෙලින්ම ඔක්කිය ධමනිය කේශනාලිකාවක් හටගන්න බෑනේ නේද? ධමනිකාවක් වෙන්න ඕනේ. ඔව්. ඔක්කිය ධමනියෙන් එන ධමනිකාව මේකද කියනවා අපි මේ ගුච්චිකාව තුළට රුධිරය අරන් යන නිසා ඒකට කියනවා අභිවාහී ධමනිකාව. ඔන්න බලන්නකො මේ නම් වැටලා තියෙන හැටි. හරිද? ඔක්කය මේ ගුච්චිකාව තුළට යන නිසා ඒ ධමනිකාවට අපි කියනවා අභිවාහී ධමනිකාව. අභිවාහී ධමනිකාව කියලා කියනවා අපි යාට. ගුච්චිකාව තුළට රුධිරය රැගෙන නිසා අපි යාට කියනවා අභිවාහී ධමනිකාව. දැන් එතකොට අභිවාහී ධමනිකාව තමයි කේශනාලිකා ජාලයක් බවට මේක ඇතුලේ පත් වෙන්නේ. ඒ අභිවාහී ධමනිකාව එළියට යනකොට අපි ඒක කියනවා අපවාහී එළියට යනවා. අපවාහී ධමනිකාව කියලා කියනවා. මේක අපවාහී ධමනිකාව.
අපවාහී දමනිකාව. උඩට චුට්ට පෙවුන්නේ නැහැ නේ. ඊළඟ දින අපවාහී දමනිකාව කියලා. හරි? දැන් මේ අපවාහී දමනිකාව මෙතනින් එහාට නිකන් ඉන්නේ නැහැ. හරිද? මේ අපවාහී දමනිකාව මෙතනින් එහාට නිකන් ඉන්නේ නැහැ. මෙයා මොකද වෙන්නේ? මෙයා මේ අපවාහී දමනිකාව මෙහෙම එනවා. මේ ඇවිල්ලා මේ තියෙන හැම මේ නාලයක් වටාම එදෙනවා. මෙහෙම එයා බෙදෙනවා. අපවාහී දමනිකාව තව කේශනාලිකා කිව්වත් කමක් නැහැ. මෙහෙම බෙදෙනවා. බෙදිලා මෙන්න මේ තියෙන මේ විදුර සංවලිත නාලිකාව, මේ විදුර සංවලිත නාලිකාව, අවිදුර සංවලිත නාලිකාව මෙන්න මෙයාට ඇදෙනවා. ඊළඟට මේ එනවා මේ ඇයිද මේ හෙන්ලේ කුඩුවටත් එතෙනවා. හෙන්ලේ කුඩුවටත් මෙහෙම එතෙනවා. මේක වටේ මෙහෙම එතෙනවා. ඕන බලන්න දෙන්න වැඩි. දැක්කද වෙච්ච දේ නේ? මෙහෙන් ආවම අපවාහී දමනිකාව මේ අවිදුර සංවලිත නාලිකාව, විදුර සංවලිත නාලිකාව, ඊළඟට හෙන්ලේ කුඩුව මේ ඔක්කොගේම වටේ එතෙනවා. එතල අවසානයේ මෙයා අනුශිරා බවට පත් වෙනවා. අනුශිරා බවට මෙහෙම පත් වෙනවා. අනුශිරා බවට පත් වෙලා එයා මුක්කීය ශිරා බවට පත් වෙනවා. ඒක මුක්කී ශිරා බවට පත් වෙනවා. ඔන්න ඕක තමයි අපේ ඔය තියෙන මුක්කාණුවක කොටස් ටික. පේනවා මදි මම දන්නවා පේනවා මදි කියලා බලමු ඉතින් කරන්ට් එක එන විදිහට බලමු අපි නේද මේක මුඛ්‍ය සිරාව මුත්‍ර නිපදවීම අවස්ථා තුනකින් තමයි වෙන්නේ මුත්‍ර නිපදවීම අවස්ථා තුනකින් පළවෙනි එක අතිපරිශ්‍රාවණය හරිද මුත්‍ර නිපදවීමේ පළවෙනි පියවර තමයි අතිපරිශ්‍රාවණය ඊළඟ දෙවෙනි එක තමයි වරණීය ප්‍රතිශෝෂණය තුන්වෙනි එක තමයි ශ්‍රාවය අතිපරිශ්‍රාවණය වරණීය ප්‍රතිශෝෂණය තුන්වෙනි එක ශ්‍රාවය හරිද අපි ඊට පස්සේ වෙන වෙනම බලමු මොකක්ද අතිපරිශ්‍රාවණය මොකක්ද වරණීය ප්‍රතිශෝෂණය මොකක්ද ශ්‍රාවය කියන්නේ කියලා බලමු ඉස්සර ලියා ගන්න නම් මුත්‍ර නිපදවීම මුඛාණුවක් තුල සිදුවේ මේ අවස්ථා තුනකින් යුක්තය කියලා 1 2 3 දාලා ලියා ගමු අපි ඒක හරි දැන් ඔන්න ඔයාලට පේනවා මේ තියෙන්නේ මෙතන පෙන්නලා තියෙන්නේ මේ උක්කාණුවක ව්‍යුහය තමයි පෙන්නලා තියෙන්නේ එතකොට මේ උක්කාණුවේ ඔයාලට පේනවා මේ නිල් පාටින් මෙන්න මේ කොටස මේ නිල් පාටින් පෙන්නලා තියෙන මේ කොටස ඔකට තමයි අපි කියන්නේ බෝමන් ප්‍රාවරය කියලා ඔය බෝමන් ප්‍රාවරය වැදගත් කොටසක් ඕකේ ඔතනින් තමයි මේ මුත්‍ර පෙරීම කියන එක සිදු වෙන්නේ මුත්‍ර පෙරීම ඇත්තට මුත්‍ර පෙරීම නෙමෙයි ඔතනින් වෙන්නේ මේ රුධිර කේශ නාලිකාවේ තියෙන රුධිර ප්ලාස්මය රුධිර සෛර සහ ප්ලාස්ම ප්‍රෝටීන හැර ඉතුරු තරලය සම්පූර්ණයෙන්ම ඔය බෝමන් ප්‍රාවරය කියන කෝපය වගේ කොටස තුලට එකතු වෙනවා ඒක තමයි වෙන්නේ ඊට පස්සේ ඔතන තියෙන තනි සෛල ස්තරයකින් සමන්විත අපිච්චද පටකය හරහා ඊට පස්සේ අවිදුර සංවලිත නාලිකාවට මේ තරලය ඇතුළු වෙනවා. මෙන්න මේ කොටසට මේ තරලය ඇතුළු වෙනවා. හරි ওই කොටසට තරලය ඇතුළු වෙනවා. එතකොට මේ අතිපරිශ්‍රාවණය කියලා කියන්නේ හරිද? අතිපරිශ්‍රාවණය කියලා කියන්නේ ඔන්න ඔක. මේ රුධිර ප්ලාස්මාවෙන් පෙරීලා එන ශ්‍රාවය මෙන්න මේ කුහරයට එකතු වෙනවා. බෝමන් ප්‍රාවරයේ තියෙන මේ කුහරයට එකතු වෙනවා. මෙන්න මේ කුහරයට එකතු වීම. ඔකට තමයි අපි කියන්නේ අතිපරිශ්‍රාවණය කියලා. එතකොට අතිපරිශ්‍රාවණය වෙන්නේ මෙන්න මෙහෙම. ඔයාලට ඊට පස්සේ තියෙනවා වෙනම රූපයක්. මේ තියෙන්නේ බෝමන් ප්‍රාවරයේ රූපේ තනි රූපයක් ඒක විතරක් විශාල කරලා ඇඳලා පෙන්නලා තියෙන්නේ. ඔයාලට පේනවාද මේ අභිවාහී දමනිකාව සහ අපවාහී දමනිකාව කියන දමනිකා දෙකේ
වෙනසක් තියෙනවා නම් මට වෙනසක් පේනවා නම් මට කියන්න. අභිවාහී දමනිකාවේ අපවාහී දමනිකාවේ වෙනසක් තියෙනවා නම් කියන්න. අභිවාහී ධම්මනිකාව මහතයි. ඔව් අභිවාහී දමනිකාව මහතයි. අපවාහී දමනිකාව කුඩයි. මේක නිකන් හරියට ඔයාලා හිතන්නකෝ ඔයාලගේ ගෙදර තියෙනවා හෝස් එකක්. වතුර දාන හෝස් එකක් තියෙනවා. ඔය හෝස් එකේ හැම තැනම චූටි සිදුරු ගොඩාක් තියෙනවා. ඉන්ඩි කටු වලින් වගේ විතර තියෙන සිදුරු ගොඩක්. ඔය හෝස් එක ටැප් එකකට ගහලා නිකම්ම හෝස් එක අතහැරලා දාලා තියෙනවා අනිත් පැත්තේ කොනෙන් වතුර යන්නේ. මොන දැන් හොඳට හිතෙන් හදා ගන්න. මට මැදලා පේන නිගයක් නෑ මෙතන. හරි. මම මෙතන නිකන් අඳින්නම්කෝ. මෙන්න එහෙම හෝස් එකක් තියෙනවා. හරි. හෝස් එකක් තියෙනවා. මෙහෙම හෝස් එක ඔය දිගට තියෙන හෝස් එක මේ පැත්තේ අනිත් කට තියෙනවා මෙහෙම. හරි. දැන් මෙහෙන් වතුර ඇතුළු වෙනවා මෙයාට. මේක හැම තැනම චූටි සිදුරු ගොඩක් තියෙනවා. ඉන්දි කටු සිදුරු වගේ චූටි සිදුරු ගොඩක් තියෙනවා. මෙහෙන් වතුර ඇතුළු වෙනවා මෙහෙන් වතුර පිට වෙනවා. මෙහෙම මේ පැත්තේ කට කවුරුත් අතින් වහලවත් මුකුත් කරලා නැහැ. එහෙනම් මේ අවස්ථාවේ මේ චූටි සිදුරු වලින් වතුර එළියට යනවාද? දැන් මෙහෙම තිබ්බොත් මේ දැන් මේ පැත්තේ මේ පැත්තේ වතුර ඇතුළු කරනවා. මෙහෙන් වතුර එළියට යනවා නිකම්ම. දැන් මැද චූටි සිදුරු ගොඩකුත් තියෙනවා. මේ වෙලාවේදී මේ ඉස්සරහා තියෙන පැත්ත ඉස්සරහා කටෙන් වතුර එළියට පිටවීම සිදු වෙනවා අනිවාර්යෙන්. ඒ අතර මේ කුඩා සිදුරු වලින් ජලය කාන්දු වෙයිද නැද්ද? මේ සිදුරු වලින් ජලය කාන්දු වෙන්නේ නැහැ. ජලය කාන්දු වෙන්නේ නැත්තේ ඒවා ගොඩක් කුඩා නිසා. එතකොට මතක තියාගන්න අපේ තියෙන ඔය මේ කේශනාලිකාවක් ගත්තත් ඔය වගේ කේශනාලිකාව නාලයක් විදිහට තිබුණට කේශනාලිකා බිත්ති හරි සියුම්. ඒ කියන්නේ එයාට පුළුවන් ඕනනම් අර කේශනාලිකාව තුල ගමන් කරන තරලය ඔය කේශනාලිකා බිත්ති හරහා එළියට යන්න පුළුවන්. හැබැයි එහෙම එළියට යන්නේ නැහැ. එළියට යන්නේ නැත්තේ එයාට බාධාක් නැතුව යන්න ඉඩ තියෙන නිසා. හැබැයි කොතනක හරි බාධාවක් ආවොත් අපි තුන් දැන් මෙතන කවුරු හරි මේක වහනවා මෙතනින් කට. මේ කට වැහුවා මෙතනින්. දැන් මොකද වෙන්නේ? මේ කට වහපු ගමන් මේක ඇතුලේ මේ නලය තුල ජල පීඩනය වැඩි වෙනවා. මෙහෙන් ජලය මෙහෙම ජලය එහාට මෙහාට ජලය වීසෙන්න පටන් ගන්නවා. එක පැති වලට ජලය විදින්න පටන් ගන්නවා මේ එන්න මෙහෙම. ඕනොහොම ජලය විදින්න පටන් ගන්නවා. ඒ ජලය පිට වෙන්න පටන් ගත්තේ අර සියුම් සිදුරු වලින් ජලය පිට වෙන්න පටන් ගත්තේ මෙන්න මේ ස්ථානයේ සිදුර කුඩා කරලා එහෙම නැත්නම් සිදුර වහලා දාපු නිසා. ඕම ඔයගේ සිද්ධියක් තමයි අභිවාහී දමනිකාවේ සහ අපවාහී දමනිකාවේ සිදු වෙන්නේ. ඔය වගේම සිද්ධියක් තමයි අභිවාහී දමනිකාවේ අපවාහී දමනිකාවේ වෙන්නේ. මොකද්ද වෙන්නේ? මේ පැත්තෙන් රුධිරය පොම්ප කරනවා විශාල නලයක් තියෙන්නේ සිදුර ලොකුයි මේ පැත්තේ සිදුර පුංචියි. දැන් මොකද වෙන්නේ? මේ පැත්තේ සිදුර පුංචි නිසා මෙන්න මේ ගුච්චිකාව කියන මෙන්න මේ තුල මේ අපි අර කිව්වේ රුධිර කේශනාලිකා ගොනුවක් ගුලියක් වගේ තියෙනවා කියලා. ඕක තුල අධික ලෙස රුධිර පීඩනයක් ඇති වෙනවා. අය අධික රුධිර පීඩනය නිසා මොකද වෙන්නේ? ඔය සියුම් කේශනාලිකා බිත්ති හරහා මේ රුධිරයේ තියෙන රුධිර ප්ලාස්මය හරිද? රුධිර ප්ලාස්මය පෙරිලා ද්‍රවයක් විදිහට මේක ඇතුළට එනවා. රුධිර ප්ලාස්මය පෙරිලා මේක ඇතුළට ද්‍රවයක් ආකාරයට එනවා මේක. මේක ඇතුළේ ද්‍රවයක් විදිහට මේක පිරෙනවා. මේක ඇතුළේ ද්‍රවයක් පිරෙනවා. ওই ද්‍රවයේ තියෙනවා අපේ රුධිර ප්ලාස්මය කියන්නේ රුධිරයේ තියෙන ද්‍රව කොටස තියෙනවා. එතකොට ඕකේ තියෙනවා මොනවාද? ඕකේ තියෙනවා ග්ලූකෝස් තියෙනවා. අපි ගත්ත ආහාරයේ තියෙන විටමින් ඛනිජ ලවණ ඒ සියලුම දේ තියෙනවා. හැබැයි ඕකේ නැහැ මෙන්න මෙයා මොනවාද? ඕකේ නැහැ රුධිර සෛල. රුධිර සෛල ඔතන නැහැ. ඊළඟට ප්ලාස්ම ප්‍රෝටීන් ඒ කියන්නේ ඔතන තියෙනවානේ ඇල්බියුමින් වගේ ප්‍රෝටීන් වර්ග. ඒවා ලොකුයි. ඒ අංශු ලොකුයි. හරි ඒ අංශු ලොකු නිසා ඔතන ඒව නැහැ. ඒව නැතුව අනිත් සියලුම දේවල් මොනවද? අනිත් සියලුම දේවල් කියන්නේ ජලය තියෙනවා මෙතන. ඕකේ තියෙනවා ජලය. හරි?
ජලය තියෙනවා. ඊළඟට ග්ලූකෝස්. ග්ලූකෝස් තියෙනවා. ඊළඟට ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල තියෙනවා. ඊළඟට විටමින්. ඊළඟට khනිජ ලවණ තියෙනවා. ඊළඟට අපි මොනවා හරි ඖෂධ අරන් තියෙනවනේ ඒවත් තියෙනවා. ඖෂධ වර්ග. ඊළඟට විවිධ අයන. විවිධ අයන වර්ග. ඕන වගේ ගොඩක් සංඝටක ඔය තරලයේ තියෙනවා. මෙන්න මේ තරලය ওই විදිහට රුධිර කේශනාලිකාවෙන් එළියට ආවට පස්සේ අපි ඒකට විශේෂ නමක් කියනවා. ඒකට කියන්නේ ගුච්චිකා පෙරණය. අයි පෙරිලා ආවනේ. ඒක පෙරිලා එන්නේ කොහොමද? මෙන්න බෝමන් ප්‍රාවරයෙන් මේ බෝමන් ප්‍රාවරයේ තියෙන බිත්ති හරහා මෙන්න මේ කුටියේ මේ ඇතුලේ තියෙන කුහරය තුලට එනවා. මම මේ නිල් පාට ඉන්දියා දින්නේ. මෙන්න මේ කුහරය තුලට එනවා ඔය ස්‍රාවය ඔක්කොම. ආන් එහෙම ඒ කුහරය තුලට ආවට පස්සේ තමයි අපි ඔකට කියන්නේ ගුච්චිකා පෙරණය කියලා කියනවා. ඔන්න ඔය ක්‍රියාවලිය. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි අති පරිශ්‍රාවණයට අයිති වෙන්නේ. එතකොට මෙන්න මේ කුහරය තුලට මේ රුධිර කේශනාලිකාව තිබිච්ච ද්‍රව කොටස එයා පෙරිලා ඇතුළු වීම ඔන්න ඔය ක්‍රියාවලිය තමයි අති පරිශ්‍රාවණය කියලා කියන්නේ. මට කියන්නකෝ අති පරිශ්‍රාවණය කියලා දුන්න එක අති පරිශ්‍රාවණය කියලා දුන්න එක පැහැදිලිව තේරුණාද ඔයාලට? අති පරිශ්‍රාවණය කියලා දුන්න එක තේරුණාද? ගැටලු තියෙනවා නම් අහන්න. අති පරිශ්‍රාවණය ගැටලු තියෙනවා නම් අහන්න. හරි. කිසි කෙනෙක් කතාවක් නැහැ කියන්නේ අති පරිශ්‍රාවණය සම්බන්ධ ගැටලුත් නැතුව ඇති. මම එහෙම හිතනවා. දැන් බලමු වරණීය ප්‍රතිශෝධනය කියන්නේ මොකක්ද කියලා. දැන් මෙන්න මේ විදිහට මේක තමයි ගුච්චිකාව. මේ තියෙන්නේ සියුම් කේශනාලිකා ගුලියා. කේශනාලිකා ගුලිය නිසා තමයි ගුච්චිකාව කියන්නේ මතක තියාගන්න. එතකොට මේ ගුච්චිකාවේ පෙරලා එනවා ශ්‍රාවයක්. ඒක මෙන්න මේ බෝමන් ප්‍රාවරය තුළට ඇතුල් වෙනවා. මේ බෝමන් ප්‍රාවරය තුළට මේ ශ්‍රාවය ඇතුල් වුණාට පස්සේ හරිද? ඒකට අපි කියනවා ගුච්චිකා පෙරණය. ඒක තමයි ගුච්චිකා පෙරණය. මේ ගුච්චිකා පෙරණය මේ මොකද මේ ළඟ තියෙන එක අවිදුරු සංවලිත නාලිකාව ඔස්සේ යනවා. අවිදුරු සංවලිත නාලිකාව ඔස්සේ ගිහිල්ලා මේ සිහින් නාලයක් තියෙන ඊයු අකුර වගේ ඇති. ඒකට කියන අපි හෙන්ලේ පොඩුව. ඒක හරහා ගිහිල්ලා ඊට පස්සේ විදුරු සංවලිත නාලිකාව ඔස්සේ සංග්‍රහක නාලිකාව දක්වා යනවා. මෙන්න මේ කොටස් ටිකේ ගමන් කරද්දී අපිට අවශ්‍ය කරන සංඝටක තියෙනවා දැන් මේකේ. මේ පෙරිලාපෝ රුධිරය අවශ්‍ය කරන සංඝටක අපිට අවශ්‍ය කරන සංඝටක තියෙනවා මොනවාද? අපිට ග්ලූකෝස් ඕනේ. ඒකේ ලියලා දාලා බෑ. ග්ලූකෝස් ටික ඕනේ. නේ? ඊළඟට අපිට ඕකේ තියෙන ඖෂධ වර්ග ටික ඕනේ. විටමින් khනිජ ලවණ ටික. ඒ ටික අපිට ගන්න ඕනේ. ඕකට නේ ඕකේ ජලය තියෙනවා. ඕකට එනවා ජලය ගොඩක් එනවා. සාමාන්‍ය මිනිත්තුවකදී ගුච්චිකා පෙරණය මිලිලිටර 120ක් විතර හැදෙනවා. හරිද? මේක එක මිනිත්තුවකදී මේ ගුච්චිකා පෙරණය මිලිලිටර 120ක්. මිලිලිටර 120ක්. එතකොට බලන්නකෝ මිනිත්තු 10කදී මිලිලිටර 1200ක්. මිලිලිටර 1200ක් කියන්නේ ලීටර එකමාරකට කිට්ටු වෙන්නේ. අර ලොකු අර ඔයාලා තියෙන වතුර බෝතලේ ලීටරේ වතුර බෝතලේ ඒකට වඩා වැඩිනේ. ඒ කියන්නේ මිනිත්තු 5ක් යනකොට ලීටරයක වතුර බෝතලයක් පුරවන තරම් මුත්‍රා හැදෙනවද? නෑනේ. එහෙම වලට මුත්‍රා පිට වෙනවද? එහෙම පිට වෙන්නේ නැහැ. හැබැයි එච්චර ප්‍රමාණයක් ගුච්චිකා පෙරණේ හැදෙනවා. එච්චර ප්‍රමාණයක් ගුච්චිකා පෙරණේ හැදුනට ඒකෙන් 95%ක්ම නැවත ප්‍රතිශෝෂණය වෙනවා. ඒකෙන් 95%ක්ම නැවත ප්‍රතිශෝෂණය වෙනවා. එතකොට මොනවද ප්‍රතිශෝෂණය වෙන්නේ? ග්ලූකෝස් සියල්ල ප්‍රතිශෝෂණය කරගන්න. ජලය විශාල ප්‍රමාණයක් ප්‍රතිශෝෂණය කරගන්න. හරි. එතකොට මේ ඉතුරු වෙන්නේ යූරියා, යූරික් අම්ලය. හරි ඊට පස්සේ ඇමෝනියම් ලවණ ඇමෝනියම් සංඝටක. ඊළඟට ඒක නයිට්‍රජන් සංඝටක ඔක්කොම ඉතුරු වෙනවා. අපද්‍රව්‍ය ඉතුරු වෙනවා. ජලයත් කොටසක් ඉතුරු වෙනවා. ඒක තමයි අවසානයේ මේ පෙරලියන් ටික තමයි මෙන්න මේ සංග්‍රහක නාලිකාවට එන්නේ. මෙන්න මේ විදිහට වරණීය කියලා කියන්නේ හරිද? වරණීය කියලා කියන්නේ අර්ධ වශයෙන් කියන එක. වරණීය ප්‍රතිශෝෂණය ගම අර්ධ වශයෙන් ප්‍රතිශෝෂණය වෙන්නේ. වරණීය කියලා කියන්නේ ඒක.
එතකොට මේ අර ඔයාලා අර අර්ධ පාරගාමී පටල කියලා කියන්නේ. අර්ධ පාරගාමී පටලයක් කියලා කියන්නේ මේ සමහර සංගලවලට යන්න පුළුවන් සමහර සංගලවලට යන්න බෑ කියන එකනේ. එතකොට ඔකට වරණීය පාරගාමී පටල කියලා කියනවා. වරණීය පාරගාමී පටල කියලා කියනවා. ඒ කියන්නේ සමහර දේවල්ට යන්න පුළුවන් සමහර දේවල්ට යන්න බෑ. මෙතන වරණීය ප්‍රතිශෝෂණය. සමහර දේවල් ප්‍රතිශෝෂණය වෙනවා. සමහර දේවල් ප්‍රතිශෝෂණය වෙන්නේ නැහැ කියලා තමයි ඒකෙන් කියවෙන්නේ. කොටසක් ප්‍රතිශෝෂණය වෙනවා කොටසක් ප්‍රතිශෝෂණය වෙන්නේ නැහැ. කොටසක් ඉතුරු වෙනවා කොටසක් නැවත රුධිර කේශ නාලිකාවට ඇතුළු වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේක වරණීය ප්‍රතිශෝෂණය. ඔය වරණීය ප්‍රතිශෝෂණය වැඩි ප්‍රමාණයක් වෙන්නේ මෙන්න මේ හෙන්ලේ කුඩුව කියන කොටස. මෙන්න මේ හෙන්ලේ කුඩුව කියන කොටසේ තමයි මේ වරණීය ප්‍රතිශෝෂණය වැඩි ප්‍රමාණයක් සිදු වෙන්නේ. හරිද? හෙන්ලේ කුඩුව කියන කොටසේ. ඊළඟ බලමු අපි ශ්‍රාවය. ශ්‍රාවය. හරි ඊළඟ බලමු ශ්‍රාවය කියන්නේ මොකක්ද කියලා. ශ්‍රාවය කියලා කියන්නේ ඔයාලට පේනවා දැන් මේ උක්කාණුවේ වටේ මේ මීට අමතරව වටේ තව රුධිර කේශ නාලිකා තියෙනවා. මේ උක්කාණුව වටේ තව රුධිර කේශ නාලිකා තියෙනවා. එතකොට ඒ රුධිර කේශ නාලිකාවල තියෙනවා සමහර විට හයිඩ්‍රජන් ධන අයන. හරි? H ධන අයන තියෙනවා. ඊළඟට පොටෑසියම් ධන අයන. පොටෑසියම් ධන අයන. ඊළඟට ඇමෝනියම් අයන NH4 ධන අයන. මෙන්න මේ වගේ ධන අයන වර්ග. ඒවා මෙන්න මේකේ සමානව ඇවිල්ලා නැහැ. මේ බාහිර තියෙන වෙන වෙනම කේශ නාලිකා. මේ බාහිර තියෙන කේශ නාලිකා වලින් මෙන්න මේ වගේ ධන අයන, පොටෑසියම් ධන අයන, ඇමෝනියම් අයන මෙන්න මේ වගේ ඒවා මෙන්න මේ නාලවලට ශ්‍රාවය කරනවා. මෙන්න මේ නාලවල ගොඩක් වෙලාට වෙන්නේ මේ විදුල සංවලිත නාලිකාවට තමයි ගොඩක් වෙලාට බලපාන්නේ. ඒ වගේ තැන් වලට නැත්නම් සාමාන්‍ය කියන්නේ අපි මෙන්න මේ අවිදුල සංවලිත නාලිකා හෙන්ලේ කුඩු මෙන්න මේ හැම තැනකදීම මේ බාහිර කේශ නාලිකාවල තියෙන මේ අර කලින් කිව්ව මේ ධන අයන, පොටෑසියම් ධන අයන, ඇමෝනියම් ධන අයන වගේ සංඝටක මේ වතුරට ශ්‍රාවය වෙනවා. ඒක තමයි අපි කියන්නේ ශ්‍රාවය කියලා. දැන් තේරෙනවද? මුත්‍ර නිපදවීම පියවර 3යි. මොකක්ද මේ පියවර 3? පළවෙනි පියවර මොකක්ද? මුත්‍ර පරිශ්‍රාවන පියවර 3යි. මොකක්ද පියවර? අතිපරිශාවනය. පළවෙනි එක අතිපරිශ්‍රාවනය. අතිපරිශාවනය. දෙවෙනි එක තමයි වරණීය ප්‍රතිශෝෂණය. තුන්වෙනි එක තමයි ශ්‍රාවය. හරි. එතකොට ඔයාලගේ ටියුට් එක ගත්තොත් එහෙම අතිපරිශ්‍රාවනය සම්පූර්ණයෙන්ම ඔයාලට ඒක මුද්‍රණය කරලා දීලා තියෙනවා. අතිපරිශ්‍රාවනයේදී බෝමන් ප්‍රාවරය තුළට පැමිණෙන ධමනිකාව අභිවාහී ධමනිකාව ඒක හඳුන්වලා තියෙනවා. ඊළඟට අභිවාහී ධමනිකාව බෙදලා කේශනාලිකා ජාලයක් ඇති වෙන ඔබ ගුච්චිකාව කියලා කිව්වා. හරිද? බෝමන් ප්‍රාවරයෙන් එළියට එන එක අපවාහී ධමනිකාව කියලා කිව්වා. අභිවාහී ධමනිකාවට වඩා අපවාහී ධමනිකාව කුඩායි. සිහින්. ඒ සමගදී ගුච්චිකාව තුළ අධික රුධිර පීඩනයක් ඇති වෙනවා. ඒ අධික රුධිර පීඩනය නිසා රුධිර සෛල සහ ප්ලාස්මා ප්‍රෝටීන හැර අනිත් ද්‍රව කොටස මේ ගුච්චිකාව තුළට එළියට එනවා. එතනින් එළියට එනවා මිරිකිලා වගේ එළියට එනවා. ඔන්න ඔය සිද්ධිය. ඒක තමයි අපි කියන්නේ මොකද්ද? අතිපරිශ්‍රාවණය. ඊට පස්සේ ආපු තරලය මේ බෝමන් ප්‍රාවරය තුළට එනවා. බෝමන් ප්‍රාවරය තුළට ආවට පස්සේ අපි ඒ ශ්‍රාවයට කියන නම මොකද්ද? බෝමන් ප්‍රාවරය තුළට ආවට පස්සේ බෝමන් ප්‍රාවරය තුළට ආවට පස්සේ තරලය කියන නම මොකද්ද? ගුච්චිකා පෙරණය. ගුච්චිකා පෙරණය. දැන් මේ ගුච්චිකා පෙරණය මේ අවිදුල සංවලිත නාලිකාව හරහා හෙන්ලේ පුඩුව හරහා විදුල සංවලිත නාලිකාව හරහා ඉස්සරහට ගමන් කරනවා. ඕනේ අවස්ථාවේදී මේ හෙන්ලේ පුඩුව මෙන්න මේ කොටස තමයි විශේෂයෙන්. හෙන්ලේ පුඩුව කියන මේ කොටසේදී. හරි? ඊට පස්සේ අවිදුල සංවලිත නාලිකාව කියන මේ මුල හරියේදී මෙයාගේ තියෙන ජලය විශාල ප්‍රමාණයක් ආය ප්‍රතිශෝෂණය කරනවා. ග්ලූකෝස් 100% ප්‍රතිශෝෂණය කරනවා. අපි ගත්ත ඖෂධ වර්ග එහෙම තියෙනවා නම් විටමින් වර්ග ඒ ඔක්කොම ප්‍රතිශෝෂණය වීම වෙනවා. හරිද? ඊට පස්සේ ඉතුරු ටික මෙහාට යන අතරේ මේ අවඩ තියෙන වෙනත් රුධිර කේශ නාලිකාව මගින් මොකද කරන්නේ? H ධනායන, පොටෑසියම් ධනායන, හයිඩ්‍රජන් ධනායන, පොටෑසියම් ධනායන, ඇමෝනියම් ධනායන වගේ අයන වර්ග මේකට එකතු කරනවා. මේකට අපි කියනවා ශ්‍රාවය කියලා. හරි. එතකොට දැන් මේ ගත්තොත් එහෙනම් මේ ගුච්චිකා පෙරණය ගොඩක් වෙලාවට රුධිර ප්ලාස්මයට සමානයි. හැබැයි අසමානකම තියෙන්නේ මොකද්ද? රුධිර ප්ලාස්මයේ ප්‍රෝටීන් වර්ග තියෙනවා.
මේකේ ප්‍රෝටීන් වල ගොඩක් අඩු. ප්‍රෝටීන් දෙනවා අඩුයි එතන. ප්‍රෝටීන එනවනම් ඒක ප්‍රශ්නයක්. එහෙනම් උක්කාණු වල ගැටලුවක් තියෙනවා. හරි. එහෙනම් ඔකේ තියෙනවා ගුච්චිකා පෙරණ රුධිර ප්ලාස්මයට බොහෝ දුරට සමාන වෙයි. යකින් ලියන්නේ මෙහි ජලය ග්ලූකෝස් ඇමයිනෝ අම්ල විටමින් ඖෂධ හෝමෝන වර්ග සහ යූරියා ඇත. හරි ආයෙ වතාවක් කරන්ට් එක අබලන් තත්ත්වයටපත් වුණා. ඊටු ටික ලියාගමු වරණීය ප්‍රතිශෝෂණය. ලියාගෙන ඉස්සෙන් ටික පුරව ගන්න මේක බලලා. දැන් බලන්න වර්ණීය ප්‍රතිශෝෂණයේදී මේ බෝමන් ප්‍රාවරණයෙන් ආරම්භ වන්නේ අවිදුරු සංයුක්ත නාලිකාව. ඊට පස්සේ අවිදුරු සංයුක්ත නාලිකාව වටා රුධිර කේශ නාලිකා ජාලයක් ඇතිලා තියෙනවා. උක්ක නාලිකාව දිගේ ඉදිරියට යන තරලෙන් වැඩි කොටසක් නැවතත් මෙම කේශ නාලිකාවට අවශෝෂණය වෙනවා කියලා කියනවා. ඒක තමයි වර්ණීය ප්‍රතිශෝෂණය. ජලයේ 90%ක්ම ඊළඟ ග්ලූකෝස් සියල්ල ඇමයිනෝ අම්ල විටමින් ලවණ යූරියා හා යූරික් අම්ල කොටසක්ද ඖෂධද නැවත ප්‍රතිශෝෂණය වෙනවා. ඊළඟට ඉතිරි තරලය විදුර සංවලිත නාලය ඔස්සේ කොහටද යන්නේ? යනවා සංග්‍රාහක නාලිකාවට. සංග්‍රාහක නාලිකාවට ගියාට පස්සේ මතකද අර ශ්‍රෝණි කුහරය කියලා එකක් තිබ්බා. අර උක්කේ ඇඳලා පස්සේ වෙන්නේ ශ්‍රෝණි කුහරය කියලා. අර උක්ක පිරමිඩ ඔක්කොම එකට එකතු වෙලා තිබෙච්ච තැන. එතනින් මේ සංග්‍රාහක නාලිකාව ඉවර වෙනවා. මේ සංග්‍රහක නාලිකාව ඉවර වෙන්නේ අන්න එතනින්. හරිද? උක්ක ශ්‍රෝණි තුඩේ. මොකද උක්ක පිරමිඩ තුඩවල වලින් ඉවර වෙන්නේ. එතකොට මේ උක්ක පිරමිඩ තුඩවල වලින් තමයි මුත්‍ර එකතු වෙන්නේ අර උක්ක ශ්‍රෝණිය කියන කොටසට. දැන් බලන්න ඔයාලගේ යූට් එක අතර නම් බලන්න උක්කාණුවේ හරස් කඩ තියෙන තැන. හරිද? උක්කාණුවේ හරස් කඩ තියෙන තැන බලන්න උක්ක පිරමිඩ තියෙනවා. ඊළඟට ඔයාලා එක පිටුවක් අනිත් පැත්තට වෙල්ලන්නකො. මේ තුන්වෙනි පිටුවට අනිත් පැත්තට වෙල්ලන්න. එක පිටුවක් අනිත් පැත්තට වෙල්ලපු ගමන් ඩග්ගල් වල පෙනේ එතන තියෙනවා. උක්ක ශ්‍රෝණිය තියෙනවා. අර උක්ක පිරමිඩ උඩ වය කොටස ඔක්කොම තියෙන්නේ උක්ක ශ්‍රෝණියට යොමු වෙලා. එතකොට උක්ක පිරමිඩ වල උඩ තියෙන කොටසේ කෙලවර මෙන්න මේ සංග්‍රහක නාලිකාව තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එක සංග්‍රහක නාලිකා නෙවෙයි සංග්‍රහක නාලිකා කීපයක් එතන සම්බන්ධ වෙලා තියෙනවා. එක පිරමිඩක. එතකොට එතනින් බිඳුව මුත්‍ර හැදෙන ඒවා අර උක්ක ශ්‍රෝණියට ස්‍රාවය වීම සිදු වෙනවා. ඔය මිනිත්තුවකදී ගුච්චිකා පෙරණ මිලිලීටර 120ක් පමණ හැදුනට ඒකෙන් 95%ක්ම ප්‍රතිශෝෂණය වෙනවා. එතකොට නිරෝගී පුද්ගලයෙක් නම් ග්ලූකෝස් ප්‍රතිශෝෂණය 100%යි. නිරෝගී පුද්ගලයෙක් නම් ග්ලූකෝස් ප්‍රතිශෝෂණය 100%යි. අයිරන් ශ්‍රාවය කියන එක ලියාගමු. ශ්‍රාවය ලියන්න හරි. ශ්‍රාවය කියලා කියන්නේ එතකොට උක්කාණුවෙන් පිටත තියෙන රුධිර කේශනාලිකා වලින් මේ කේශනාලිකාවල තියෙන සමහර සංඝටක ඒ උක්කාණුවේ තියෙන නාලිකාවට එකතු වෙනවා. විශේෂයෙන් එනවා මොනවාද? විශේෂයෙන් එනවා H ධනායන. ඊළඟට K ධනායන, කියන්නේ පොටෑසියම් ධනායන, NH4 ධනායන. ඊළඟට ක්‍රියටිනින් කියන්නේ ක්‍රියටිනින් නැවත මේකට එකතු වෙනවා. ඊළඟට සමහර ඖෂධ වර්ග මේකට එකතු වෙනවා. ඊළඟට විටමින් E, විටමින් B
B අකුර baby කියන්නේ දාන්න B අකුර. හරි විටමින් B මේ විදියට එකතු වෙනවා. දැන් විටමින් B ඔයාලා ගත්තොත් පානය කළොත් විටමින් B කියන්නේ චුටි කහ පාට පෙත්තක්. සාමාන්‍ය එක පෙත්තක් තමයි බොන්නේ. ඔය රැයට විටමින් B පෙත්තක් බීලා පහවදා උදේට මුත්‍ර පිට කරනකොට තද කහ පාටයි මුත්‍ර. ඒකට හේතුව තමයි අර ශරීරයට ඇතුළු වෙච්ච විටමින් B වලින් කොටසක් ඒ විදිහට මුත්‍ර සමග පෙරිලා ඉවත් වෙනවා. ඒතකොට මේ විටමින් B නැවත වතාවක් මුත්‍ර සමග එකතු වීම සිදු වෙන්නේ ශ්‍රාවය කියන කොටසේදී. ශ්‍රාවය කියන කොටසේ තමයි වෙන්නේ. ඊළඟ පස්සේ බලමු අපි නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍ර වල තියෙන සංයුතිය කොහොමද කියලා. නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍ර වල සංයුතිය. නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍ර වල සංයුතිය ජලයේ තියෙනවා 96%ක්ම ජලයේ තියෙන්නේ. 2%ක් 0.2 නෙමෙයි 2%ක් පමණ තියෙනවා ලවණ. 2% විතර තියෙනවා යූරියා. ඉතා අංශු මාත්‍ර ප්‍රමාණයක් යූරික් අම්ල තියෙනවා. ක්‍රියේටිනින් අංශු මාත්‍ර ප්‍රමාණයක් සුළු ප්‍රමාණයක් පවතී. නෝට් එකේ තියෙන විටමින් E කියලා ලියලා තියෙන්නේ නෝට් එකේ විටමින් E කියලා ලියලා මම දුන්න එකේ මේ කවුරුහරි කියලා තිබ්බා. මොකේද ඒ කියලා තිබුණේ? ශ්‍රාවය කියන කොටස නේද? ශ්‍රාවය කියන එක නෝට් එක දාමකට පස්සේ විටමින් E කියලා තමයි කියලා තිබුණේ. ඔය E අකුර මේ ඉංග්‍රීසි වලට හැරවිලා නැහැ. ඔතන කැපිටල් B ටයිප් කරලා තියෙන්නේ. ඒක සිංහලෙන් නෙපෙන්නේ. ඒකයි E කියලා තියෙන්නේ. ඔතන කැපිටල් B අකුර තියෙන්න ඕනේ. ඒක ඉංග්‍රීසි වල හැරවිලා නැහැ. ඒක වලට E කියලා පෙනුනේ. විටමින් B තමයි එන්නේ. අද ඔතන ඔය ඔයාලට පෙන්නලා තියෙන සටහනේ වැරද්දක් තියෙනවා. මුත්‍ර වල අඩංගු සංඝටක ප්‍රමාණය 96ක් ජලය ලවණ 2%යි 0.2 නෙමෙයි ලවණ 2%යි යූරියා 2%යි එතකොට 100 ඉවරයි. එතකොට යූරික් අම්ලය සහ ක්‍රියේටිනින් ඉතා සුළු ප්‍රමාණයක්. ඒ කියන්නේ 96ක් කිව්වට 95.9ක් වගේ ඊට 2%ක් කිව්වම 1.999ක් 1.8ක් ඔයයි ගානක් නෙන්නේ. එතකොට ඉතුරු චුට්ට දශම ගණන් තියෙන්නේ යූරික් අම්ලය ක්‍රියේටිනින් කියන දේවල්. ඊළඟ ලියන මුත්‍ර වාහිනී පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ තුන ලියා ගන්න. පළවෙනි තමයි උක්ක අකර්මණ්‍ය වීම. නැත්නම් නෙෆ්‍රයිටිස් එහෙම නැත්නම් උක්ක ප්‍රදාහය. ඊළඟ උක්ක වල මුත්‍රාශයේ ගල් සෑදීම. හරි. මෙතන මේ අපි ඇඳපු රූපසටහන් ටික දැන් අවශ්‍ය වෙන්නේ නැහැ නේද? මොනවා හරි දැන් මට කියන්න. ඉතුරු කොටසට යන්න කලින් මුත්‍ර වාහිනී පද්ධතිය ආශ්‍රිත රෝග වලට යන්න කලින් මුත්‍ර සෑදීම මුත්‍ර පෙරීම ඒ කොටස් වල මොනවා හෝ ගැටලුවක් ඔයාලට තියෙනවා නම් දැන් අහන්න ඉක්මනට. හොඳයි අපි එහෙනම් ඊළඟ කොටසට යමු. මුත්‍ර වාහිනී පද්ධතිය ආශ්‍රිත රෝග. පළවෙනි එක තමයි උක්ක අකර්මණ්‍ය වීම. ඒ කියන්නේ මෙහෙම දෙයක්. උක්ක අකර්මණ්‍ය කියන්නේ උක්ක වැඩ කරන්නේ නැතුව යනවනේ. උක්කේකින් වෙන්න ඕනේ මුත්‍ර පෙරීමනේ. ඒතර මේ මුත්‍ර පෙරීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ. උක්ක වැඩ කරන්නේ නැතුව යනවා. ඒතර මුත්‍ර පෙරෙන්නේ නැති වුණා වෙන්නේ මොකද? මුත්‍ර පෙරෙන්නේ නැති වුණාම දැන් මුත්‍ර හරහා වැඩි වශයෙන්ම මුත්‍රාවල තියෙන 96% ජලය. ඒ තියෙන අපේ ඇඟේ වැඩිපුර තියෙනවා නම් ජලය පිට කරන ප්‍රධාන ක්‍රමය තමයි මුත්‍ර. දහදිය මගිනුත් පිට වෙනවා. ඊට අමතරව මුත්‍ර. එතකොට දැන් මුත්‍ර ඇඟේ ඉතුරු වෙනවා. දැන් මුත්‍ර පෙරෙන්නේ නැහැ. උක්ක අකර්මණ්‍ය වෙලා. දැන් මොකද වෙන්නේ? අර යූරියා, යූරික් අම්ල, ක්‍රියේටිනින් මෙන්න මේවා ටික ශරීරයේ රුධිරයේ ඉතුරු වෙනවා. දැන් මේවා රුධිරයේ ඉතුරු වෙනකොට මොකද වෙන්නේ? මේ රුධිරය ඉතුරු වුණාම මේ පුද්ගලයාට මුළු ඇඟම දනවා වගේ දැනෙනවා. මුළු ඇඟෙම ලොකු වේදනාවක් දැනෙනවා. ඒක මෙයා කකුල් ඉදිමෙනවා. මූණ මේ ඇස්යට මේ හැමතැනම ඉදිමෙනවා. ඒ ඉදිමෙන්නේ ඇයි? අර රුධිරයේ වැඩිපුර තියෙන ජලය. රුධිරයේ තියෙන ජලය දැන් පිට කරන්න ක්‍රමයක් නැහැ. මුත්‍ර හැදෙන්නේ නැහැ. එතකොට මේ ජලය මේ පටක ඇතුලේ තැන්පත් වෙනවා. එතකොට මොකද ඉදිමෙනවා. අපි හිතන්නේ මේක ඇලර්ජි එකක් කියලා. හරි. අපි හිතන්නේ ඇලර්ජි එකක් කියලා. දැන් ඉදි වෙන්න පටන් ගන්නවා. ඔය වගේ ලක්ෂණ පෙන්නනවා. ඉතින් මෙයා ඉක්මනට වෛද්‍යවරයා ළඟට යොමු කරන්න ඕන. වෛද්‍යවරයා ළඟට යොමු කරාට පස්සේ වෛද්‍යවරයා බලනවා බැලුවට පස්සේ උක්ක අකර්මණ්‍යයි. හරි. එතකොට මෙයා ඉක්මනට රුධිර කාන්දු පෙරණ යන්ත්‍රයට සම්බන්ධ කරනවා. රුධිර කාන්දු පෙරණ යන්ත්‍රය කියලා කියන්නේ ඩයලයිසිස් කරනවා කියලා අහලා තියෙනවද? ඩයලයිසිස් කරනවා කියන්නේ ඒ කියන්නේ එයා දැන් උක්ක අකර්මණ්‍ය වුණාට පස්සේ සමහර වෙලාවට
මේ උක්ක අකර්මණ්‍ය වෙන එක හරිද? උක්ක අකර්මණ්‍ය වීම తాවකාලිකයි. తాවකාලිකව මොකක් හෝ එන ඇඟේ තියෙන රසායනිකයක් එහෙම නැත්නම් වෙන රෝගාබාධයක් නිසා මේ උක්ක අකර්මණ්‍ය වෙනවා. සමහර අයගේ මේක මේ පූර්ණ ලෙස උක්ක අකර්මණ්‍ය වෙනවා. පූර්ණ උක්ක අකර්මණ්‍යතාව ආවොත් එහෙම අපිට කියනවා තීව්‍ර වකුගඩු අක්‍රිය වීම. එතෙන්දී නම් අනිවාර්යයෙන්ම යාට වකුගඩුවක් බද්ධ කරන්න වෙනවා. හරිද? එහෙම නැත්නම් ඊට කලින් අපිට පුළුවන් ඖෂධ වලින් ඉක්මනට ප්‍රතිකාර කරලා උක්කය තියෙන මට්ටමින් බේරගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය උක්ක අකර්මණ්‍ය වෙලා දවස් 8ක් 14ක් වගේ දවස් ඒ කියන්නේ සතියක් හෝ සති දෙකක් ඇතුළත සතියක් හෝ සති දෙකක් ඇතුළත නිවැරදි ප්‍රතිකාරය ලැබුණ නැත්නම් තීව්‍ර වකුගඩු අකර්මණ්‍යතාවය යන තීව්‍ර වකුගඩු අක්‍රිය වීම. එහෙනම් තව ඉතින් කියනවා නම් පූර්ණ ලෙස උක්ක අකර්මණ්‍යතාවට පත් වීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක තමයි අර ඩයලයිසිස් මැෂින් එක එන රුධිර කාන්දු පෙරන යන්ත්‍රය මෙයාට සම්බන්ධ කරන්නේ. එතකොට ගොඩක් වෙලාවට කරන්නේ මෙහෙම දෙයක්. ඉස්සෙල්ලා මූලික වශයෙන් මේ මෙතන තියෙනවා ඔයාලා මේ මෙතන තියෙනවා මේ ශිරාව. අපි අර අත තියලා බලන්නේ අර මේ නාඩි බලන්නේ. ඒ නාඩි බලන ධමනියක්නේ. ඒ ධමනිය ආසන්නයේ තියෙන ශිරාව. ඔය රුධිරය ගන්නකොට මෙන්න මෙතනින් අර රුධිරය ගන්නවා නේද? ඒ තියෙන ශිරාවක් නේ. ඒ ශිරාව මෙතනින් එන තැන තියෙනවා. අන්න එතනින් මෙතන පැල්මක් දාලා ශිරාව උඩට එළියට අදිනවා. ඇදලා ශිරාව කපනවා. හරි ඔය ශිරාව කපනවා. කපලා එක කොනක් ඒ කියන්නේ රුධිරය එන එක. හෘදය පැත්තේ තියෙන එක නෙමෙයි අනිත් එක. ඒකෙන් බටයක් දාලා දානවා රුධිර කාන්දු පෙරන යන්ත්‍රයට. ඊට පස්සේ ඒකෙදී કૃතිම වකුගඩුවක් එක තියෙන්නේ. රුධිර කාන්දු පෙරන යන්ත්‍රය කියන්නේ කෘත්‍රිම වකුගඩුවක්. ඒකෙන් රුධිරය පෙරිලා අර අවශ්‍ය අනවශ්‍ය සංඝටක අයින් කරලා ඉතුරු එන රුධිරය ආයෙ අනිත් කෑයකට ගහනවා. ඒ කියන්නේ මේ වගේ. මෙහෙම තිබ්බනම් ඔය තියෙන රුධිර නාලය නම් හරිද? මේ තියෙන රුධිර නාලය අන්තම් පේනවාට රුධිර නාලය මෙහෙන් රුධිරය එන්නේ හිරාව නම් මෙහෙන් රුධිරය යන්නේ හෘදය පැත්තට. මෙයා මෙතනින් කපනවා. දැන් මෙතනින් කපලා තියෙනවා. හරි? මෙතනින් කැපුවා මෙතන. කපලා ගෑවිගෙන දෙපැත්තේ. දැන් මොකද වෙන්නේ? මෙතනින් යන රුධිරය යවනවා යන්ත්‍රයට. රුධිර කාන්දු පෙරන යන්ත්‍රයට. ඒ යවලා එහෙන් පිරිසිදු වෙලා එන එක මෙයාට ලබා දෙනවා. ඒක තමයි ඩයලයිසිස් කරනවා කියලා කියන්නේ. දැන් ඕක සාමාන්‍යයෙන් ওই විදිහට මුල් කාලෙදී එක සැරයක් ඩයලයිසිස් කරාම දවසට එක සැරයක් එහෙම නැත්නම් සතියකට සැරයක් වගේ ඩයලයිසිස් කරනවා. ඊට පස්සේ ඒ අතර මෙයාට ප්‍රතිකාර කරලා වකුගඩු යථා තත්ත්වයට පත් කරන්න උත්සාහ කරනවා. බැරි වුණොත් මොකද වෙන්නේ? මේ ඩයලයිසිස් කරන කාල සීමාව ටික ටික අඩු වෙනවා. ඒ කියන්නේ මුලින් සතියක් කරා නම් ඊට කාලයකට දවස් 5න් කරන්න වෙනවා. තව කාලයකට දවස් 3න් 3ට කරන්න වෙනවා. තව කාලයකට දවස් ගාණක් කරන්න වෙනවා. අන්න ඒ වගේ ටික ටික මේක රුධිරයේ පෙරීමේ කියන්නේ වකුගඩු අක්‍රිය වෙන්න වකුගඩුෙන් කරන කාර්යය නතර වෙන්න අපි බාහිරින් කරන කාර්යය කරන්න වැඩිපුර කරන්න සිද්ධ වෙනවා. ඊට කලින් අපි මොනවා හරි කරලා වකුගඩුව හොයාගෙන රෝගියට බද්ධ කරන්න ඕන. හරි එතකොට ඒක තමයි වකුගඩු අකර්මණ්‍ය වීම කියලා කියන්නේ. එතකොට වකුගඩු අකර්මණ්‍ය වුණාට පස්සේ කරන්න තියෙන දේ තමයි වකුගඩු බද්ධ කිරීම. එහෙනම් බැරි වුණොත් එහෙම රෝගියා මරණයට පත් වෙනවා. ඊට පස්සේ තියෙනවා නෙෆ්‍රයිටිස් එවන උක්ක ප්‍රදාහය. මේකෙදි වෙන්නේ ඉතල මට කියන්න බැරි වුණා. දැන් ගොඩක් වෙලාවට ඇයි මේ වකුගඩු අකර්මණ්‍ය වෙන්නේ? වකුගඩු අකර්මණ්‍ය වෙන්න හේතුව තමයි එකක් සුද්ධ ජීවී ආසාදනය. සුද්ධ ජීවී ආසාදනය නම් බෙහෙත් වලින් සනීප කරන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් බැරලෝහ කියන්නේ ඝනත්වයේ වැඩි ලෝහ වර්ග රසදිය. ඊළඟට තව තියෙනවා මොනවද? රසදිය තියෙනවා, ආසනික් තියෙනවා නේද? අපි කියන්නේ දැන් ඔය නිතරම කියන්නේ මේ කෘමිනාශක, වල්නාශක, රසායනික පොහොර නිසා ජලය දූෂණය වෙනවා කියන්නේ. ඔය කියන බැරලෝහ වර්ගනේ තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේවා රසදිය, ආසනික් වගේ බැරලෝහ අපේ ශරීරගත වුණාම ඒවා උක්ක තුල තැම්පත් වෙනවා. ඒ පෙරෙන්න යන්නේ එතනටනේ. එතනට පෙරෙන්න ගියාම මේ රසදිය අංශුව අර තුනී සෛල තට්ටුවාසේ ගිහිලා පෙරලා යන්නේ ඒකට හිර වෙනවා කොහෙද? ආසනිකෙම ওই තැන් වල හිර වෙනවා. ඒකවල මොකද වෙන්නේ? ඒ හිර වෙච්ච තැන් වලින් මේ උක්කාණු අකර්මණ්‍ය වෙනවා.
මෙහෙම ටික උක්කාණු අකර්මණ්‍ය වීගෙන එනකොට සම්පූර්ණ උක්කයම අකර්මණ්‍ය වෙනවා. හරිද? සමහර ඖෂධ වර්ග බලපානවා උක්ක අකර්මණ්‍ය වෙන. දැන් සමහර ඖෂධ තියෙනවා. ඔය වේදනානාශක ඖෂධ එහෙම. ඔයාලා ඔලු කැක්කුමයි කියන ෆෑන්ඩෝල් බොනවා. නේද? දත් කැක්කුමයි කියලා එක එක පිටි වර්ග බොනවා. හරිද? ඒ වගේ එක එක වේදනානාශක තියෙනවා. ඔය වේදනානාශක අනවශ්‍ය විදිහට ගන්නකොට ඒකම සමහර රෝග තියෙනවා. සමහර රෝග වලට දීර්ඝකාලීනව ප්‍රතිකාර කරනකොට. ඒ කියන්නේ සමහරුන් තියෙනවා මේ හැමදාම මේ බෙහෙත බොන්න ඕනේ. මැරෙන තුර මේ බෙහෙත බොන්න ඕනේ කියලා සමහර බෙහෙත් වර්ග නිර්දේශ කරනවා මේ වෛද්‍යවරු. එහෙම ඖෂධ නිර්දේශ කරද්දී සමහර ඖෂධ වර්ග තියෙනවා කෙලින්ම උක්ක අකර්මණ්‍ය වීම සඳහා බලපාන. හරිද? එතකොට උක්ක අකර්මණ්‍ය වුණාට පස්සේ වෙන්නේ මොකද්ද? රුධිරයේ තියෙන්න ඕන බහිස්ථාවී ද්‍රව්‍ය ප්‍රතිශතය වැඩි වෙනවා. එතකොට රුධිරයේ තියෙන ඕන නියම pH අගය වෙනස් වෙනවා. රුධිරය අන්බැලන්ස්. එතකොට මොකද වෙන්නේ? සමස්ථිතිය බිඳ වැටිලා මරණයටපත් වෙනවා. සමස්ථිතිය ගැන වෙනම කියලා දෙනවා. ඊළඟ තියෙන නෙෆ්‍රයිටිස් වෙනවා උක්ක ප්‍රදාහය. හරිද? විෂ වර්ගයක් ආසාදනය වීම නිසා. ඒ කියන්නේ විෂ වර්ගයක් ආසාදනය වීමක්. ඒ කියන්නේ එහෙනම් සුද්ධ ජීව ආසාදනය වගේ දෙයක් නිසා. එහෙම නැත්නම් විෂ වර්ගයක් නිසා. හරිද? මේ උක්ක ප්‍රදාහය. ඒ කියන්නේ ඉදිමීමක්. උක්ක ඉදිමෙනවා. එතකොට ඉන්න බෑ මේ පැත්ත කැක්කුමයි. හිතෙන්නේ කොන්ද කැක්කුම කියලා. හරිද? හිතෙන්නේ කොන්ද කැක්කුම කියලා. එතකොට බලන්න පොඩ්ඩක් මෙහෙම දෙපැත්තේ ඉන්න දෙපැත්තෙන් අත තිබ්බනම්. ඊන දෙපැත්තෙන් අත තියාගත්තා නම් මාපඩෙන් දෙක ගෑවෙන්නේ උක්කවල. අන්නේ හරි පොඩ්ඩක් තට්ටු කරලා මෙහෙම ගහලා බලන්න මෙහෙම කරලා. එතකොට කැක්කුම වැඩි නම් එහෙනම් උක්කවල තමයි ප්‍රශ්නේ. ඉක්මනට වෛද්‍යවරු ළඟට යන්න ඕන. හරිද? එතකොට දැන් මේ උක්ක ප්‍රදාහය කියන්නේ උක්ක ඉදිමුණා වෙන්නේ මොකද්ද? මේක කෙලිම බලපාන ගුච්චිකාවලට. ඒ උක්ක නාල. මෙයා ඉදි වෙනවනේ. ඉදි වෙනකොට අර ඔක්කොම හිර වෙලා બ્લોක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මුත්‍ර පෙරීම සිදු වෙන්නේ. මුත්‍ර පෙරීම අඩු වෙනවා. මුත්‍ර නිෂ්පාදනය වීම අඩු වෙනවා. හරි ඒක තමයි නෙෆ්‍රයිටිස් එවන උක්ක ප්‍රදාහය කියන්නේ. ඉතින් මේක ඉක්මනට ප්‍රතිකාර කරන්න ඕන. ඊළඟට තව මෙහෙම තියෙනවා. දැන් මේ ඔය උක්ක ප්‍රදාහය න උක්ක ඉදි වුණා. සමහර විට අර රුධිර කේශනාලිකා පුපුරලා මුච්චිකාය කියන රුධිර කේශනාලිකා පුපුරලා රතු රුධිරාණු එකතු වෙනවා. සුදු රුධිරාණ රතු රුධිරාණ ඒ රුධිර සෛල එකතු වෙනවා මුත්‍රාත් එක්ක. ඒතකොට මොකද වෙන්නේ? වකොඩු කැක්කුමක් වෙනවා. මුත්‍රා කරද්දී මුත්‍රාත් එක්ක එලේ යනවා. මුත්‍රා රෝස පාටයි නම් නිකන් මුත්‍රා වර්ණ නිකන් දුඹුරු පාටයි වගේ නම් එන අනිවාර්යයෙන්ම මුත්‍රාත් එක්ක මොනවාද රුධිර පිටවීම සිදු වෙනවා. ඉක්මනට වෛද්‍යවරයා ළඟට ගිහලා ප්‍රතිකාර කරගන්න ඕන. හරිද? දැන් මෙහෙම වෙනවා. දැන් ඔය විදිහට නෙෆ්‍රයිටිස් හැදුනම හරි නෙෆ්‍රයිටිස් එන උක්ක ප්‍රදාහය වුණාම අපේ ඇඟේ තියෙන ප්‍රෝටීන වර්ග යනවා. රුධිරයත් එක්ක මුත්‍රා එක්ක අපේ ඇඟේ තියෙන ප්‍රෝටීන වර්ග ඉවත් වෙනවා. ප්‍රෝටීන වර්ග ඉවත් වෙද්දී හදිසි ආඝාතය කියන්නේ ක්ෂණිකව heart attack එන්න පුළුවන්. ඒකයි තියෙන ප්‍රශ්නේ මෙතන. ඒ කියන්නේ අපේ රුධිරයේ තියෙන ඕනේ ප්‍රෝටීන ටික ප්‍රෝටීන වලින් කොටසක් අයින් වී යනකොට මුත්‍රාත් එක්ක පිට වෙද්දී ඒ ප්‍රෝටීන බලපානවා අපේ හෘද ස්පන්දනයට. ඒ අපේ හෘද ස්පන්දනය සඳහා බලපාන ප්‍රෝටීන වර්ගයක් තිබිලා ඒක ඉවත් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අපේ හෘදය ක්ෂණිකව නතර වීමක් එහෙම ස්ට්‍රෝක් එකක් කියලා කියන්නේ. හදිසි ආඝාත heart attack එකක් එනවා. හරි එතකොට මේ උක්ක ප්‍රදාහය නොසලකා හැරියොත් මොකද වෙන්නේ? උක්ක අකර්මණ්‍යතාව කියන තැනට එන්න පුළුවන්. අර කලින් කිව්ව උක්ක අකර්මණ්‍ය වීම ආන් ඒක එන්න පුළුවන්. හරි ඊළඟට උක්කවල හා මුත්‍රාශයේ ගල් සෑදීම. උක්කවලයි මුත්‍රාශයේ ඒ කියන්නේ උක්කය තුළ හැදෙනවා. ඒ කියන්නේ ඔය අපි දැන් කලින් කතා කරපු උක්කාණු ඒ උක්කාණු නාල ඇතුලේ චූටි ගල් හැදෙනවා. ගල් කියලා කියන්නේ මොනවද මේ? මැණික් ගල්. රතු මැණික්, නිල් මැණික්, වෛරෝඩි, පසින් ගල් ඒ වගේ වනේ. ඒ වගේ කැලි හැදෙනවා නේද? අටනම් බලන්න ලබ්බ තමයි ඒව හැදෙන්නේ. හැදෙන්නේ කැල්සියම් ඔක්සලේට්. කැල්සියම් ඔක්සලේට් ස්පාටික. කැල්සියම් ඔක්සලේට් කැට. මේවා ඒ කියන්නේ අපි බොන ජලයේ කැල්සියම් ලවණ වැඩි නම්. කියන්නේ අපි කියන්නේ කියුල් ජලය කියලා. කැල්සියම් ලවණ වැඩි නම්. එතකොට සමහර විට ඒ නිසා කැල්සියම් ඔක්සලේට් ස්පාටිකයක් හැදෙන්න පුළුවන්. හැබැයි එහෙමම කියලා දැන් කියුල් ජලය දිවුවා කියලා එහෙමම මේ මුත්‍රාගල් ඇති වෙන්නේ නැහැ. ඒකට කැල්සියම් ඔක්සලේට් ලවණය අපේ මුත්‍රාවල තියෙන්න ඕනේ.
දැන් ගොඩක් වෙලාවට තක්කාලි සහ හාල් මැස්ස එකට උයන්නේ නැත්තේ ඕක නිසානේ. කැල්සියම් වල තියෙනවා හාල් මැස්සනේ කැල්සියම් තියෙනවා. ඊළඟට තක්කාලි ඔක්සලික් කියන අම්ලය තියෙනවා. ඔය දෙක එකතු කරලා කැල්සියම් ඔක්සලේට් ලවණය හැදෙනවා. ඒකවල ඔය ලවණය මේ රුධිරයට එකතු වෙලා ඊට පස්සේ ඒවා මුත්‍රා පෙරීමේදී මේ වවුගඩු හරහා යනකොට සියුම් ලෙස ඉස්සෙල්ලා චූටි වැලි කැටයක් වගේ හැදෙනවා. සමහර වෙලාවට ඒක යනවා මුත්‍රා එක්ක. එහෙම කාලයක් තිබෙලා යන්නේ නැතුව හිර වුණොත් එහෙම මොකද වෙන්නේ? ටික යා ගලව පාට පස්සේ. සමහර මුත්‍රාස ඒ කියන්නේ මුත්‍රාසෙදි සමහර ගල් තියෙනවා. මේ හරිය ලොකුයි. දියුල්ගිරිය සයිස් ලොකු මුත්‍රා ගල් තියෙනවා සමහර අය. හරි. එතකොට මේ විදිහට මුත්‍රාසයේ ගල් ඇති වෙන්න හේතු කීපයක් තියෙනවා. අර මම කලින් කිව්ව කැල්සියම් ඔක්සලේට් වගේ ලවණ වර්ග ස්පටිකීකරණය වීම. එතකොට ආයෙ තව තියෙනවා. මේ ආහාර අපි ගන්න ආහාර වල මේක. ඒ කියන්නේ ලවණ අධික ආහාර. ලවණ අධික ආහාර කියන්නේ රසකාරක පිළිච්ච ආහාර. අපි රසකාරක දාපුවාද ෆ්‍රයිඩ් රයිස් කන්න ආසයි. අපි කොත්තුවක් කන්න ආසයි. නේද? ඈ ගෙදර අම්මා හදන ෆ්‍රයිඩ් රයිස් එක කන්නේ ඇයි ඒ? කඩේ තියෙන එක තමයි රස. අම්මා හදන එක අම්මා දන්නේ නැහැ. ෆ්‍රයිඩ් රයිස් හදන්නේ. ආයෙත් දැන් කියන්නේ ඇයි ඒ? අම්මා දන්නේ නැතුව නෙමෙයි. අම්මා දන්නවා. අම්මා වස දාන්නේ. ඔක වස දාන්නේ ඒකයි තියෙන රස. ඒකයි තියෙන වෙනස. කඩේ මොකද? කඩේ උන්ට සල්ලින්නේ ඕනේ. උන් අරක එක එක ස්ටොක් පවුඩර් කියලා ගත්තනේ. එකෙන් මෙහෙම පස් ගාලා ඇඳලා දාන මේ තව එකක් දානවා. අර මෙහෙම පුස් ගාලා ගාව මේ යකා දුම්මල ගාව වගේ. එහෙම මෙන් ටිකක් ගහනවා අපිට පේන්නේ නැහැ. ඊට මොකද්ද මේ ප්‍රොවයිඩර් එක හදන එක පේන්නේ නැතුව එහෙම මෙන් දුම්මල ගාව වගේ අර එක එක ඒවා ටිකක් දානවා. දාලා ඉවරලා අර තාච්චි අරගෙන ඩක ගාලා එහෙම මෙහෙම ගහලා ඉල දස් ගාලා උඩ ගහන උඩ ගිහලා වහලෙත් ඇදිලා තද බඩක් දාලා වැටෙනවා ඔක බිමට. එහෙම නෙවෙයි. ඊට පස්සේ තමයි ඔක අරන් දෙන්නේ. හරි? අර වහලේ වදින එක තමයි ෂොට් එක. ඒක තමයි හරි. ඒකේ මොකද වෙන්නේ? සති ගානක් තිස්සේ උඩ වැදිලා ඇලිච්ච ෆ්‍රයිඩ් රයිස් තියෙනවා. ඒකෙන් කෑල්ලකුත් අලියකුත් ගලවගෙන තමයි වැටෙන්නේ තාක් ගාලා. ඒකෙන් තමයි රහ එන්නේ. ඒකත් එක්ක උතර දෙන අපේ උන් ඉල්ල කනවා. ඕකේ නැති මගුලක් නැහැ. හරිද? ඕකේ රසකාරක විවිධාකාර රසකාරක, වර්ණක, සුවඳකාර. ඒතර මොකද? මේ ඔක්කොම ලවණ. ඔය ලවණ ටික ගියාම හොඳටම ඇති. හොඳම උදාහරණය තමයි ඔය ෆ්‍රයිඩ් රයිස් එක කඩෙන් ගෙන ෆ්‍රයිඩ් රයිස් එක කෑවම. කඩෙන් ගෙන කොත්තුවක් කෑවම. රෑ එළි වෙනකම් වතුර බීලා ඉවරයක් නෑ අයියේ. ලවණ තව වැඩි නිසා. ලවණ වැඩි නිසායි. ලවණ වැඩි ආහාර ගත්තාම වතුර තිබ වෙනවා ඔබට. හරිද? එතකොට උන ආහාර වලින් උක්කවල හා මුත්‍රාශයේ ගල් ඇතිවීම සිදු වෙනවා. ඊළඟට සමහර අවස්ථා තියෙනවා අපිට සිදු වෙනවා මුත්‍රා පිට කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් යන්නේ පිට කරන්න දැනක් නැහැ. ඒ කියන්නේ එයාගේ මුත්‍රා මාර්ගයක් පිටර නැහැ. එහෙමද? නෑ පිට කරන්න තැනක් නැහැ කියන්නේ මේ පිට කරන එක නැතුව නෙමෙයි සුදුසු ස්ථානයක් නැහැ. හරි? සුදුසු ස්ථානයක් නැහැ. එතකොට මොකද කරන්නේ? ඔක ඉතින් ඉර කරගෙන ඉන්නවා, තද කරගෙන ඉන්නවා. නේ? ඊට පස්සේ දැන් මම ආගෙන බස් එකේ යන්නේ. මොනවා කරන්නේ? බස් එකේ යනවා ඉන්නවා දත් මුටි කාගෙන අපාගෙන ඉන්නවා ඉතින්. ඉතින් තමයි බස් එකට නැගලා විනාඩි 5න් මේක හැදෙන්නේ. බස් එක යනවා පැය 6ක්. පැය 6 ඉඳලා තමයි යන්නේ. එතකොට මොකද වෙන්නේ? ඔය මෙහෙම තියෙනවා. ඔයා මේ වැඩේ දැන් ඔයා සමහරවිට මුත්‍රා පිට කිරීම අවස්ථාව ඇති වෙලා මුත්‍රා පිට කරන්නේ නැතුව ඉන්නවා. ටික වෙලාවක් ගියාම අර මුත්‍රා පිට කරන්න ඕන අවස්ථාවක මුත්‍රා බල නැති වෙලා යනවා. ඇයි? එහෙම වෙනවා. හේතුවක් තියෙනවා. මෙන්න මේක. මේ දින මුත්‍රාසය. දැන් මේක සම්පූර්ණ මුත්‍රා වලින් පිරෙනවා. මුත්‍රා වලින් පිරෙනවා දැන්. දැන් මුත්‍රා වලින් පිරෙනවට පස්සේ මෙයාට ඕන කරනවා මුත්‍රා ටික පිට කරගන්න. පිට කරන්නේ නැහැ මේ යකා. බලන් ඉන්නවා පිට කරන්නේ නැහැ. මුත්‍රාසේ දිත්‍ය ඇදිලා දැන්. ටික වෙලාවක් ගියාට පස්සේ මුත්‍රාස දිත්‍ය මගින් නැවත ජලය ප්‍රතිශෝෂණය කරගන්නවා. ඇයිද මෙයා මුත්‍රා පිට කරන්නේ නැහැ? මෙයා මොකද කරන්නේ? මෙයා මේකේ තියෙන ජලය අයින් කරනවා. 96 ජලය තියෙනවනේ. මෙයා ජලය අයින් කරනවා දැන්. ජලය අයින් කරනකොට මුත්‍රාසය අයින් කරනවා. මුත්‍රා කරන්නේ නැහැ. අනේ මුත්‍රා එනවා හැදිලා මෙයා මුත්‍රා අයින් කරනවා. මෙයා ජලය අයින් කරනවා. ඊට පස්සේ මොලේට යවන පණිවිඩයක් මූ මේක පිට කරන්නේ නැහැ දැන්. මේක අද කරන වැඩක් නෙමෙයි. දැන් මේක දැන් පිට කරන්නේත් නැහැ. මට මේක හිර කරන් ඉන්නත් බෑ. මං ඒ නිසා මේ මුත්‍රා වල තියෙන ජලය මං ආයි ගන්නවා. මං ආයි දෙනවා. රුධිරේ. කියලා මෙහා යවන පණිවිඩය මොලේට.
මොලෙන් එවනවා පණිවිඩයක් මුක්ක වලට උඹලා මුත්‍රා හදපල්ලා. හැබැයි බොහොම චුට්ටක්. හදනකොට පුළුවන් තරම් ජලය අඩු කරලා ලවණ ටිකක් විතරක් යවපන් කියලා කියනවා. අන්න බලන්න වෙන වැඩේ. වකුගඩු වලින් එනවා පණිවිඩය. වකුගඩු වලට පණිවිඩය එනවා මුත්‍රා හදුවට කමන්නේ. 96ක් ජලය නැතුව හදපන් කියලා. දැන් මොන හදනවා ජල ප්‍රතිශතය අඩු කරලා. මොකද ගන්නේ? 70ක් ජලය. නිතුරු ටික 15 යූරියා යූරික් අම්ල අන්න ඒව දැම්ම දැන් දැක්කනේ. ලවණ කාණ්ඩනේ වැඩි. ජල කාණ්ඩය දැන් මේක ඇතුළට එන්නේ ලවණ අධික දියරයක්. ලවණ අධික දියරයක්. අර ඔයාලා ගෙදර ලුණු බෝතලේ වගේ. ඒ ලුණු බෝතලේ ලුණු දිය කරලා සංතෘප්තයිනේ. මේකත් එහෙමයි. ලවණ වලින් සංතෘප්ත වෙච්ච ද්‍රාවණයක් එන්නේ. තවදුරටත් මුත්‍රා පිට කරන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? මෙයා ජලය ගන්නවා. දැන් මේක ඇතුලේ ලවණ අධිකයි. දැන් ලවණ වලට ඉන්න බෑ ජලය. දැන් ජලය මදි. ලවණ දී වෙන්නේ යම් ප්‍රමාණයට ජලය ඕනේ. දැන් මොකද කරන්නේ? මේ ලවණ චූටි කැටයක් හදනවා මේකට. ස්පටික හදනවා. චූටි කැට හදනවා. මොහොම කැට හදනවා. චූටි කැට. ඔය කැට සමහර වෙලාවෙ බිත්තිය ඇරෙනවා. මේ බිත්තිය ඇරෙනවා. ඕක තමයි බරපතල. දැන් කොයිලාරි මුත්‍ර පිට කරද්දී මේ හැදිච්ච ටියුබ් ලවණ ස්පටික පිට කරගෙන පිට වෙලා යනවා. මුත්‍රාත් එක පිට වෙනවා. සමහර වෙලාවට ඔය ලවණ ස්වභාවයක ලවණ ගතිය වැඩි වුණාම මුත්‍රා පිට කරද්දී පොඩ්ඩක් දැනෙනවා. මොකක්ද දැනෙන්නේ? දැවිල්ලක් වගේ. හරි. දැවිල්ලකුත් දැනෙලා තමයි යන්නේ. මේ කෑලි සමහර විට ඇවිල්ලා තිබ්බොත් මොකද වෙන්නේ? මේක ඇලුනොත් වෙන ප්‍රශ්නේ තමයි ඊළඟට ආය මුත්‍රා පිරෙනවා. මේ ලවණ කැටේ දැක්ක ගාම මේකේ තියෙන ලවණ ගිල යාලි ඇලෙනවා. මේක ටික ටික වැඩෙනවා. මේවා ටික ටික වැඩෙනවා. ඕම වැඩෙනවා ටික ටික. මුත්‍රා ගන්න. හොඳයි මුත්‍රා ගල ඇති. එතන මේ මුත්‍රා ගල දිය වෙලා යන බෙහෙත් වර්ග තියෙනවා ආයුර්වේදයේ සිංහල වෛද්‍ය ක්‍රමයේ. එහෙම නැත්නම් ලිතෝට්‍රිප්සි කියලා උපකරණයක් තියෙනවා. අතිදුනි තරංගයක් යොමු කරලා මෙයාව කුඩු කරනවා. හරි වේදනාවක් දැනෙනවා. ඇඟ ඇතුළට අතිදුනි තරංගයක් වේදනාවක් නැහැ. මේක මේ මුත්‍රා ගල අනුනාදලා කම්පනයලා පුපුරනකොට අධික වේදනාවක් දැනෙනවා ඇඟ ඇතුළේ. හරි එතකොට ඒක තමයි මුත්‍ර වල හා මුත්‍රාශයේ ගල් සෑදීම. හරි මුත්‍ර වල හා මුත්‍රාශයේ ගල් සෑදීම ඉච්චරයි. හරි ඊට පස්සේ ඔය ගොඩක් විස්තර කියලා දුන්නාට හරි සාමාන්‍ය විනාඩියෙන් දෙකකින් ඉවර කරලා ඊළඟට යන්න තියෙන එක තමයි ගොඩක් විස්තර කරේ. ඊළඟ බලමු අපි මේ සාගේ රුධිර සංසරණ ක්‍රියාවලිය. වෙලාව කීයද? 7ට නතර කරන්න ඕනේ නේද? 6:18 තව වෙලා තියෙනවා. හරි. මේ සාගේ රුධිර සංසරණ ක්‍රියාවලිය. අපේ රුධිර සංසරණ පද්ධතිය ගැන තමයි දැන් ඔන්න කතා කරන්නේ. අලුත් පද්ධතිය පටන් ගන්නවා රුධිර සංසරණ පද්ධතිය. හරි. රුධිර සංසරණ පද්ධතිය තමයි මේකේ මම හිතන්නේ ලොකුම පාඩමක් විදියට තියෙනවා ඔයාලට. 9 වසරේ රුධිර සංසරණ පද්ධතිය මම හොඳට ඔයාලට උගන්වනවා. ඒක උගන්වපු නිසා ඔයාලට විශේෂයෙන් දෙයක් මේක ඉගෙන ගන්න ලොකු දෙයක් නෑ. ඊට පස්සේ තියෙන්නේ රුධිර සංසරණ පද්ධතියෙන් පස්සේ අපේ ස්නායු පද්ධතිය. ඊට පස්සේ මේ පාඩම ඉවරයි. අපිට පුළුවන් මේක ඉක්මනට කරන්න. හරි. රුධිර සංසරණ පද්ධතියක අපේ රුධිරය ගත්තොත් මේක ප්‍රධාන කොටස් දෙකයි. හරිද? අපේ රුධිරය ගත්තොත් ප්‍රධාන කොටස් දෙකයි. ඊට කලින් මට කියන්නකෝ මුත්‍රවාහිනී පද්ධතියේ මොනවා හෝ ඔයාලට දැනගන්න තව දෙයක් තියෙනවා නම් ඉක්මනට අහන්න. නොතේරුම් දෙයක් තියෙනවා නම් ඉක්මනට අහන්න. හරි. මට කියන්න මුත්‍රවාහිනී පද්ධතිය ආශ්‍රිත මොනවා හරි ඔයාලට දැනගන්න තව දේවල් තියෙනවද? මිනිහා තමයි කියන්නේ ගැටලු නොමැති බවයි. එහෙනම් අපි ඊළඟ කොටස පටන් ගමු. රුධිර සංසරණ ක්‍රියාවලිය. අපේ රුධිරය කොටස් දෙකයි. එකක් තමයි රුධිර ප්ලාස්මා අනිත් එක රුධිර සෛල. එහෙනම් අපි කියනවා දේහාණු. රුධිරය කොටස් දෙකකට බෙදලා දාන්න පුළුවන්. එකක් තමයි දේහාණු අනිත් එක ප්ලාස්මා. දේහාණු කියලා කියන්නේ මේකේ තියෙන ඝන කොටස එහෙම නැත්නම් ජලය ප්‍රතිශෝෂණය කරන ඉන්ද්‍රිය මොකද්ද? ජලය ප්‍රතිශෝෂණය වෙන්නේ රුධිර කේශනාලිකාවලට. ජලය නැවත ප්‍රතිශෝෂණය වෙන්නේ රුධිර කේශනාලිකාවලම. කට ඇරලා කියන්නේ මට තිබෙන අඩි 10ක් 15ක් ඇතුළත ලැප් එක තියෙන්නේ. මම නිකන් යන්තම් දැක්කා. ඔයාලා මැසේජ් එකක් දාලා බලන් හිටියද මට තේරෙන්නේ නැහැ. මම තමයි පන්ති වුණාට පස්සේ ඒක දකින්නේ. මැසේජ් දාන්න එපා. හරි. රුධිරයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා.
එකක් තමයි රුධිරය මත අපි ඔක 9 ඉගෙන ගත්තේ රුධිරයේ ඝන කොටස සහ ද්‍රව කොටස කියලා. මතකද? රුධිරයේ ඝන කොටස සහ ද්‍රව කොටස. එතකොට මෙතෙන්ද අපි කියනවා රුධිරයේ ද්‍රව කොටස තමයි අපි ගන්න ඕක ප්ලාස්මා. හැබැයි ඕකේ විවිධ සංඝටක දිය වෙලා තියෙනවා. දේහාණු. දේහාණු කියන්නේ රුධිර සෛල. දේහාණු වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි වර්ග තුනක් තියෙනවා. එකක් තමයි රතු රුධිරාණු, එහෙම නැත්නම් රක්තාණු, සුදු රුධිරාණු, එහෙම නැත්නම් ශ්වේතාණු, ඊළඟ රුධිර පට්ටිකා. හරිද? එතකොට ඔන්න බලන්න දැන් ඔයාලට මේක සමහරක් විදිහට හදන්න පුළුවන් රුධිරය ප්‍රධාන කොටස් දෙකයි. හරි? ප්‍රධාන කොටස් දෙකයි. ඒකක් තමයි දේහාණු. දේහාණු අනිත් එක ප්ලාස්මය. දේහාණු නැවත අපි බෙදනවා කොටස් තුනකට. ඒ තමයි රතු රුධිරාණු, ඊළඟට සුදු රුධිරාණු, ඊළඟට පට්ටිකා. හරිද? මේ සුදු රුධිරාණු නැවත බෙදනවා කොටස් දෙකකට. ඕන්න ඕක තමයි වැදගත් දේ. මේක අපි ඊට කලින් ඉගෙනගෙන නැහැ. හරිද? මේක අපි ඉගෙනගෙන නැහැ. මේක අපි ඉගෙනගෙන නැහැ. ඔන්න අලුත් ඉගෙන ගන්න. අපි 9 වසරේ ඉගෙන ගත්තා සුදු රුධිරාණු වර්ග ටික. හරිද? නියුට්‍රොෆිල, ඉයොසිනෝෆිල, බේසෝෆිල, ඊට පස්සේ වසාසයිල, මොනොසයිට කියලා අපි සුදු රුධිරාණු වර්ග 5ක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා 9 වසරේදී. හරි. ඒ සුදු රුධිරාණු වර්ග 5 තමයි අපි මේ දැන් ඉගෙන ගන්නේ. සුදු රුධිරාණු ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි කණිකාමය. කණිකාමය. කණිකාමය කියලා කියන්නේ ඒ සුදු රුධිරාණු දිහා බැලුවම චූටි ඩොට්ස් තියෙනවා ඇතුලේ. ඇතුලේ චූටි ඩොට්ස් තියෙනවා. ඒක තමයි කණිකාමය. ඔයාලා ටියුට් එක අතර ගත්තොත් එහෙම බලන්න දේහාණු කියන කොටසේ වෙනම තියෙනවා. සුදු රුධිරාණු රුධිර සෛල තියෙනවා. ඒකේ ඩොට් තියෙන චූටි ඩොට් තියෙන එක සෛල තියෙනවා. ඒක තමයි කණිකාමය. අනිත් එක කණිකා රහිත. නේ? කණිකා රහිත. ඕම් බලන්න මේ මගුල ඕෆ් වෙනවා ආයෙනවා. නේ මන් දන්නේ. පොසොන් එකට මම දැන් තොරණකට ලෑස්ති වෙනවද මොකද විදුලි බලන්නේ. කෝල් කරාම කිව්වා ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ හදනවා මග. හොඳයි දැන් ඔය වලට උදේන පේන්න තියෙන්නේ the element of blood කියලා දාලා තියෙන්නේ element of blood. හරි එතකොට ඒකේ බලන්න ඉස්සෙල්ලාම තියෙන්නේ රතු රුධිරාණුවක් තියෙනවා වලට පේන්න තියෙන්නේ රතු පාට. ඊළඟට තියෙන රුධිර සෛල වල බලන්න ඔය ටිට් තියෙන රුධිර සෛල වර්ග දෙකක් තියෙනවා දෙපැත්තේ. යට සමහර ඒවා තව තියෙනවා චූටි තිත්. ඒක තමයි කණිකාමය කියලා කියන්නේ. කණිකාමය නොවන ඒවා තමයි sorry කණිකාමය නොවන ඒවා තමයි වසාසයිල හා මොනොසයිට කියලා කියන්නේ. ඔතන මොනොසයිට් කියන එක ඔයාලට පේනවා මැද අර තියෙන උඩ තුනෙන් මැද තියෙන නිකන් අර බූමරංගයක් වගේ මැද කොටසක් එක තියෙන එක තමයි එකක් මොනොසයිට. අනිත් එක තමයි ලිම්ෆෝසයිට් කියලා තියෙන්නේ යට පළවෙනි එක ආනේක. හරි ඒ පාර නම් කරන්ට් එක ආවා මම දැන් හරි වගේ. ඒ පාර නම් ආවද? වැඩිත් එක්ක ආවද මන්ද? පුරාය දන්නේ එළියට ගියා. හරි. එහෙනම් අපි බලමු රුධිර සංසරණ පද්ධතිය. ප්ලාස්මේ තියෙනවා. ඒ කියන්නේ යාගේ ද්‍රව කොටස ප්ලාස්මේ තියෙනවා 55යි. දේහාණු තියෙනවා 45යි. ඔයාලා ටියුට් එකේ එක දාගන්න. හරි. ඔයාලා ටියුට් එකේ දාගන්න රුධිරය සිරුතුර ද්‍රව්‍ය පරිවහනය සඳහා සකස් වී ඇති තරලමේ පටකයේ රුධිරයයි අපි දන්නවා හැමදාම කතා කරනවද ප්‍රධාන කොටස් දෙකයි. හරිද? ප්ලාස්මය 55යි කියලා දාන්න. ප්ලාස්මය 55යි මේක ලා කහ පැහැති තරලයක්. ප්ලාස්මය 55යි ඒක ලා කහ පැහැති තරලයක්. ඊළඟට දේහාණු 45යි මේක තද රතු පැහැති කොටසක්.
හැබැයි මේ දෙක අපිට වෙන වෙනම පේන්නේ නැහැ. ওই දෙක වෙන වෙනම පේන්නේ නැහැ. රුධිරය බැලුවොත් එහෙම රුධිරේ කහ පාට කොටසුගේ රතු පාට කොටසුගේ දැකලා දෙනවද ඔයාලා? කවදාවත් දැකලා නැහැ. හැබැයි අපිට පුළුවන් පරීක්ෂණ නලයකට රුධිරය අපි මේක පරීක්ෂණ නලයක් කියලා. රුධිරය මේකට එකක් පුරවලා අපි මේක වේගෙන් කරකවන්න ඕනේ. විනාඩි කිහිපයක්. ඒ කියන්නේ අපි මේකට කේන්ද්‍ර අපසාරී බලය ලබා දෙනවා. වේගෙන් කරකවලා නිශ්චලයෙන් තිබ්බට පස්සේ අපිට පේනවා අඩියේ ඉතුරු වෙන තද රතු පාට තට්ටුවක් උඩ ඉතුරු වෙනවා කහ පාට වතුර වගේ දියරයක්. යට එක ඉතුරු වෙන රතු පාට තද කොටස තමයි රුධිර සෛල ටික වෙන්නේ. එනනම් දේහාම. උඩ තියෙන කහ පාට කොටස තමයි රුධිර ප්ලාස්මා. හරිද? හරි. එතකොට බලමු අපි රුධිර ප්ලාස්මේ මොනවද තියෙන්නේ කියලා. රුධිර ප්ලාස්මේ ගත්තොත් රුධිර ප්ලාස්මේ තියෙන අණු දෙකක්ම වගේ ජලය පවතිනවා. ඔය රුධිර ප්ලාස්මේ වැඩිපුරම තියෙන්නේ ජලය. හරි? ජලයේ තියෙනවා මෙයාගේ ජලයේ තියෙන අණු දෙකක් විතර වගේ තියෙනවා. මහා ගොඩක් තියෙන ජලය. හරිද? ඊළඟට තියෙන ප්‍රෝටීන්. ජලයේ පස්සේ ඉන්න කෙනා තමයි ප්‍රෝටීන් ඕන. බලන්න රුධිර ප්ලාස්මේ වැඩිපුරම තියෙන අණු දෙකක් ජලය. ඉතුරු 8%කට ආසන්න 8ක් 7කට වගේ ආසන්න ප්‍රමාණයකට යනකම් යන්නේ මොනවාද? ප්‍රෝටීන්. හරි. දැන් අපි කතා කරේ රුධිර ප්ලාස්මේනේ. ප්ලාස්මේ 92ක් ජලය ඊට පස්සේ ඊළඟට දෙවෙනියට වැඩිපුර ඉන්න කෙනා තමයි ප්‍රෝටීන්. අපි දැන් කියන ප්ලාස්මා ප්‍රෝටීන කියලා කියන්නේ මොන්නේ එක ටික මේකේ තියෙනවා වැඩිපුර ප්‍රෝටීන් වල. ඊට පස්සේ මේකේ තියෙනවා මොනවාද? විවිධ අයන වර්ග. ඒක පොටෑසියම් අයන, සෝඩියම් අයන, හයිඩ්‍රජන් අයන, ඇමෝනියම් අයන. හරි ඒ වගේ අයන වර්ග තියෙනවා ගොඩක්. නයිට්‍රජනීය ද්‍රව්‍ය. නයිට්‍රජනීය ද්‍රව්‍ය වල පෝෂක ද්‍රව්‍ය තියෙනවා. මොනවාද? පෝෂක ද්‍රව්‍ය. ඇමයිනෝ අම්ල ඔවා තියෙනවා. ඊළඟට තියෙනවා මේවා මොනවාද මේ කාබෝහයිඩ්‍රේට් වල කොටස්. ඒ කියන්නේ මොනොසැකරයිඩ් තියෙනවා ගොඩක්. ග්ලූකෝස් ඒවා තියෙනවා. ඊළඟ වායු වර්ග තියෙනවා. මේක වායු වර්ගයක් තියෙනවා. කොහෙද තියෙන්නේ? ප්ලාස්මේ තියෙන්නේ ඔක්සිජන් හැර වෙනත් වායු වර්ග තියෙනවා. ඔක්සිජන් නැහැ. ඔක්සිජන් තියෙන්නේ දේහාන් රතු රුධිර අණු තුල විතරයි. රතු රුධිර අණු තමයි ඔක්සිජන් පරිවහනය කරන්නේ. දැන් බලන්න අපේ රුධිර ප්ලාස්මය හරහා තමයි සීල සංඝටක පරිවහනය කරන්නේ. හැබැයි ඔක්සිජන් විතර රතු රුධිර අණු පරිවහනය කරනවා. හොඳට මතක තියාගන්න මේ කාරණේ ආපු ගමන් දැන් මම මතක තියාගන්න. හරිද? මේවා මෙන්න මේ වගේ සුළු කරුණු තමයි අහන්නේ විභාගෙට. අපි හිතන්නේත් නැහැ. ඔක්සිජන් පරිවහනය කරන්නේ කොහොමද කියලා. දැන් ඔක දානවා විස්තර ලියන්නේ ප්‍රශ්න ලියන්නේ කොහොමද? මේ සියලුම සංඝටක පරිවහනය වෙන්නේ රුධිර ප්ලාස්මය මගින් වායු වර්ගත් මේක ඇත්ත. ඔක්කොම ලියලා ප්‍රශ්නෙත් එක ලියනවා. ලියලා ඒක යට ප්‍රශ්න කෑල්ලම දාන ඔක්සිජන් පරිවහනය සිදු කරන්නේ කෙසේද? එතකොට අර ඔක්කොම ටික කියවපු ගාම පාඩම් කරපුවත් අමතක වෙනවා. එකපාර දානවා රුධිර ප්ලාස්මය කියලා. වැරදි. රුධිර ප්ලාස්මය ඔක්සිජන් පරිවහනය කරන්නේ නැහැ. ඔක්සිජන් පරිවහනය කරන්නේ හිමොග්ලොබින් මගින්. ඒක හිමොග්ලොබින් තියෙන්නේ රතු රුධිර අණුව. දැන් රතු රුධිර අණුවෙන් කරන එකම කාර්යය තමයි හරි එකම කාර්යය ඔක්සිජන් පරිවහනය කිරීම. ඒක හොඳට මතක තියාගන්න. කවදා කාබන් ඩයොක්සයිඩ් රතු රුධිර අණු පරිවහනය කරන්නේ නැහැ. ඔය කාබන් ඩයොක්සයිඩ් වලට අදාළ කාබනික අම්ල අයන වර්ග. ඒවා මේ අම්ල නෙමෙයි කාබනික අයන වර්ග. කාබන් ඩයොක්සයිඩ් හැදීමට අදාළ කාබනික අයන වර්ග මේ රුධිර ප්ලාස්මයේ දී වෙලා තියෙන. ඒකයි වායු වර්ග තියෙනවා කියලා අපි කියන්නේ. ඊළඟ හෝමෝන වර්ග. හරි හෝමෝන වර්ග. දැන් ඔයාලගේ ශරීරයේ අපි හැමෝගෙම ශරීරයේ හෝමෝන තියෙනවා. වර්ධක හෝමෝන තියෙනවා. හරි වර්ධක හෝමෝන තියෙනවා. ඒ වගේ හෝමෝන වර්ග තියෙනවානේ. මේ හෝමෝන වර්ග කියලා රුධිරය හරහා පරිවහණය වෙන්නේ. ඒක රුධිරය හරහා පරිවහණය වෙන්නේ. ඒතර හෝමෝන වර්ගත් මේ රුධිරය අපිට හම්බ වෙනවා. ඊළඟට ප්‍රතිදේහ ඇන්ටිබොඩිස් කියලා කියන්නේ. ප්‍රතිදේහ දැන් ඇන්ටිජන් පරීක්ෂණයකදී අපි බලන්නේ ඇන්ටිජන් එක ඇන්ටිබොඩි එක තියෙනවද කියලා බලන්න. ඒක රුධිර නඩගන්න. දැන් PCR එකේ නම් පුරක් ගහනවානේ. නායර පුරක් ගහනවා ග්‍රතනිකාව දක්වා අරගෙන ගන්නවා. උගුරටත් ගන්නවා නේ. ඒ වගේ ගන්න නායර ගන්න පුරක ගොඩක් ඇතුළට දාලා කරකවලා ඒ තෙම සාම්පල් පටක ටික අරගන්න. උගුරට දාලා තෙම සාම්පල් පටක ටිකක් ගන්න. උගුරට දාන්න තමයි ග්‍රතනිකාවට දාලා ගන්න. ඔය බලන්නේ ඒකේ වෛරසය ඉන්නවද කියලා. වෛරසයේ තියෙන ප්‍රෝටීන තියෙනවද කියලා බලන්න. හරි එතකොට ඒකේ වෛරසය හඳුන ගන්නවා. ඇන්ටිජන් පරීක්ෂණයේදී රුධිරය ගන්න. රුධිරය පරීක්ෂා කරලා බලනවා. රුධිරය පරීක්ෂා කරලා බලනවා COVID-19 වෛරසයට අදාළ ඇන්ටිබොඩි එක මෙයාගේ තියෙනවද කියලා. එහෙම නැත්නම් ඇන්ටිබොඩි එක හදන මේ ඇන්ටිජන් එක. ඇන්ටිබොඩි හදන ඇන්ටිජන් එක. ඒක තියෙනවද කියලා බලනවා. එතකොට ඒව තියෙනවනේ යාට COVID-19 තියෙනවා කියලා කියන්නේ. නැත්නම් ඇත්තටම ඒ ඇන්ටිබොඩි එක තියෙනවා නම් එයාගේ රෝහල් ගත කර වැඩකුත් නැහැ. ඇයි ඒ?
එයාට ප්‍රතිශක්ති කරන හැදිලා ඉවරයි. එයා සනීප වෙන මට්ටමේ කෙනෙක්. ඒ කියන්නේ එයා මෙහෙම රෝගී ටික ටික හැදිලා උත්සන්න වෙලා දැන් සනීප වෙන පැත්තට යන කෙනෙක්. එයා තමයි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී මෙන්න මේ හරියට තමයි යාව අහුවෙන්නේ. ඒ කියන්නේ එයා වෙන් කරන්න ඕන සිළු දෙක කරලා ආව ඉවර වෙලා මේ දැන් සනීප වෙන කිට්ටු ඉන්න කෙනෙක්. හරි. එතකොට මේ ප්‍රතිදේහ අහු වෙනවා අපේ රුධිරේ. ඊට අමතරව ප්‍රතිදේහ ජනක. ප්‍රතිදේහ කියන්නේ ඇන්ටිබොඩි එක, ප්‍රතිදේහ ජනක කියනවා ඇන්ටිජන් එක. ආනේ දෙකම අපිට හම්බ වෙනවා රුධිර ප්ලාස්මය තුළ. හරිද? එහෙනම් ජලයේ තියෙන අණු දෙකක් ඊළඟට දෙවෙනියට ප්‍රෝටීන්. අපි මේක ඉස්සෙල්ලා ලියමු. ඒ ගමන්ම ලියාගමු රුධිර ප්ලාස්මයේ තියෙන ප්‍රෝටීන වර්ග තුනක් තියෙනවා. ඒකම ලියාගමු. ප්‍රෝටීන වර්ග තමයි එකක් මස්තු ඇල්බියුමින්. අනිත් එක තමයි මස්තු ග්ලොබියුලින්. අනිත් තමයි ප්‍රයිබිනෝජන්. මේක ප්‍රයිබිනෝජන් කියන නැත්නම් ප්‍රයිබිනෝජන් කියලා කියනවා. හරි. ඊළඟට බලමු අපි දැන් ප්‍රෝටීන ගත්තොත් මේ ප්‍රෝටීන වර්ග. ඔය ප්‍රෝටීන වර්ග තුන නම් මතක තියාගන්න. හරිද? ප්‍රෝටීන වර්ග තුන මතක තියාගන්න. මස්තු ඇල්බියුමින් ඊට පස්සේ මස්තු ග්ලොබියුලින් ඊළඟ තියෙනවා ප්‍රයිබිනෝජන්. ඔය දින මතක තියාගන්න. ඕකෙන් ප්‍රයිබිනෝජන් අයිති වෙනවා අවශ්‍ය වෙනවා රුධිරය කැටි ගැනීමට. ප්‍රයිබිනෝජන් කියන එක අවශ්‍ය වෙනවා රුධිරය කැටි ගැනීමට. ඒක වෙනම ප්‍රයිබිනෝජන් කියන එක ඉස්සරහින් වරහක් දාලා. හොඳයි ඊළඟට බලමු අපි පෝෂක වර්ග. කලින් කතා කරලා මොනොසැකරයිඩ් තියෙනවා. මොනොසැකරයිඩ් වර්ග තුනක් තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. ඇමයිනෝ ආම්ල 14ක් විතර තියෙනවා. එක එක වර්ගයේ ඇමයිනෝ ආම්ල තියෙනවා. මේද ආම්ල තියෙනවා. ඇයි අර ලිපිඩ ජීර්ණ වුණාට පස්සේ මේද ආම්ල ග්ලිසරෝල් තියෙනවා. ඊට පස්සේ විටමින් වර්ග තියෙනවා. ඊළඟට අයන වර්ග ගත්තොත් සෝඩියම් අයන, පොටෑසියම් අයන, කැල්සියම් අයන, මැග්නීසියම්, ක්ලෝරින්, ෆොස්ෆේට් අයන, සල්ෆේට් අයන, බයිකාබොනේට් අයන මේ වගේ අයන වර්ග ගොඩක් තියෙනවා. නයිට්‍රජන් අපද්‍රව්‍ය විදිහට ගත්තොත් යූරියා, යූරික් අම්ලය, ක්‍රීටනයින් මේ වගේ නයිට්‍රජන් අපද්‍රව්‍යයක් පවතිනවා. වායු වර්ග ගත්තොත් එහෙම දැන් මෙතන රුධිර ප්ලාස්මයේ අඩංගු ද්‍රව්‍ය මේකේ හැබැයි ඔක්සිජන් දාලා තියෙනවා. ඔක්සිජන් තියෙන නම් ඔය ඔයාලගේ සටහනේ තියෙන නිසාම ඔක්සිජන් දාලා තියෙන්නේ. පොතේ තියෙන නිසා ඔක්සිජන් අඩංගු වෙන්නේ නම් රතු රුධිර අණු තුල. ඒක මතක තියාගන්න. හරි අපි දැසෙමු දේහාණු. දේහාණු වලින් දේහාණු වර්ග තියෙනවා තුනක්. දැන් ප්ලාස්මේ ඉවරයි. දේහාණු වර්ග ගත්තොත් තුනක් තියෙනවා. එකක් රතු රුධිර අණු. අනිත් එක සුදු රුධිර අණු. අනිත් ඊට පස්සේ තියෙන්නේ ඒවා සෛල කියලා කියන්නත් බෑ. සෛල කොටස් වගේ. ඒවා රුධිර පට්ටිකා. හරි. රතු රුධිර අණුවක් ගත්තොත් රතු රුධිර අණුව ඔයාලට සටහන එහෙම දීලාම තියෙනවා. ද්වි අවතල හැඩයක් ඇති මණ්ඩලාකාර සෛල විශේෂයක්. ද්වි අවතලයි. ද්වි අවතලයි කියන්නේ අපි අර මෙන්න මෙහෙම අවතල කාචය පැනේ මේ දෙපැත්තට මේ ද්වි අවතල නෙමෙයි තියෙන්නේ ද්වි අවතල. මණ්ඩලාකාර. ඒ කියන්නේ රවුමක් මේ වලල්ල වගේ. මැද ටිකක් ඝනකම අඩුයි. අර පෙපර්මින්ට් තියෙන්නේ මැදින් ලිබිලා ගියා වගේ. ආන් ඒ ද්වි අවතල මණ්ඩලාකාර හැඩති. ඔය තියෙන්නේ බිස්කට් එහෙම මොනවත් නෙමෙයි. ඔය තියෙන්නේ රතු රුධිර අණු. රතු රුධිර සෛල ඔය තියෙන්නේ. ඔන්න ඔයාලට දැන් පේනවා ද්වි අවතල කියන හැඩය මොකද්ද? මණ්ඩලාකාර හැඩය මොකද්ද? උතන තියෙන ඔක්කොම ඇඳපු නැති චිත්‍ර වල තියෙන්නේ දම් පාට එකයි අලු පාට එකයි. මේක දෙලින්ම අන්වීක්ෂීය ඡායාරූප ඔය පෙන්නන්නේ. ඔය දම් පාට වගේ පේන ඒවා. ඊළඟට ඔයාලා දැක්කා එක රතු රුධිර සෛලයක් ලොකු කරලා ඇඳලා තියෙනවා මේක. ආන් බලන්න. ඕක මැද හිලක් නෙමෙයි තියෙන්නේ. මැද හිලක් නෙමෙයි තියෙන්නේ. මැද තුනී වෙලා තියෙන්නේ. ඒකයි මණ්ඩලාකාර හැඩයක් ගන්නවා. කියන්නේ ද්වි අවතලයි. දෙපැත්තෙන් ඇතුළට නිරාගී ස්වභාවයක් වෙනවා. ද්වි අවතල මණ්ඩලාකාර හැඩති සෛල විශේෂයක්. මෙයා වගේ න්‍යෂ්ටියක් නැහැ. අනිත් සාමාන්‍යයෙන් සෛලයක් ගත්තොත් එimhe සෛලය තුළ න්‍යෂ්ටියක් තියෙන්න ඕනේ. ඒ න්‍යෂ්ටිය මගින් සෛලය පාලනය කරන්නේ. ඒ වුණාට රතු රුධිර සෛලවල න්‍යෂ්ටියක් දකින්න ලැබෙන්නේ නැහැ. මේවා සාමාන්‍යයෙන් මිලියන 5ක් විතර තියෙනවා ඝන මිලිමීටරේ. මොන බලන්නකො. ඝන මිලිමීටරයක්.
ඝන මිලිමීටරයක් කියන්නේ ඉතාම සුළු චූටි ප්‍රමාණයනේ. ලේ බිඳුවක් කට අඩු ප්‍රමාණයක් නේ. ඝන මිලිමීටර 1යි mm ඝන. මේවා මිලියන 5ක් කියනවා. මිලියන 5ක්. ඒක තමයි සාමාන්‍ය ප්‍රමාණය. සාමාන්‍ය ප්‍රමාණය ඕක. හරිද? දැන් අර HB බලනවා HB එක බලනවා කියන්නේ හිමොග්ලොබින් බලන්න HB. HB level එක බහිනවා කියන්නේ ඝන මිලිමීටරයකට තියෙන ඕන මිලියන 5කට වඩා අඩු වීගෙන යනවා නම් කාගේ හරි. ඒතකොට යාර මොකක් හරි රෝගයක්. හරි? රක්තහීනතාව. රක්තහීනතාවය ඇති වුණාම තමයි එහෙම වෙන්නේ. ඒ රක්තහීනතාවය ඇති වුණාම මොකද වෙන්නේ? අලසකම ඇති වෙනවා, නිදිමත ඇති වෙනවා, ක්ලාන්ත වීම සිදු වෙනයි. නිරදිව අපේ ඇඟේ ඔක්සිජන් පරිවහනය වෙන්නේ නැහැ, මොළයට අවශ්‍ය ඔක්සිජන් නිරදිව ලැබෙන්නේ නැහැ. හරි? එතකොට තමයි ඒව දෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ එක රතුරුදිර අණුවක් මාස 4ක විතර කාලයක් ජීවත් වෙනවා. හරි? මාස 4ක දැන් මෙයා හැදෙන රතු ඇට මිදුළු තුල. රතු ඇට මිදුළු තුල හැදෙන්නේ මාස 4ක විතර කාලයක ආයු කාලයක් තියෙනවා. මෙයා මරණයටපත් වෙනකොට මෙයා යනවා අක්මාවට. අක්මාව ඇතුලේ තියෙන ප්ලීහාව කියන කොටසක්. හරි? ඔය ප්ලීහාව කියන කොටස තුලට ගිහලා තමයි මෙයා මරණයටපත් වෙන්නේ. එතකොට රතුරුදිරාණුවේ තිබිච්ච අයන්, ඒ කියන්නේ යකඩ, ඒ ඔක්කොම අක්මාව තුල වැඩි වශයෙන් තැන්පත් වීම වෙනවා. හරිද? ඔක්සිජන් පරිවහනය තමයි මෙයා කරන්නේ. ඔක්සිජන් පරිවහනය කරන්න තියෙන සංඝටකය තමයි හිමොග්ලොබින්. හිමොග්ලොබින් මගින් තමයි යන්නේ. ඔක්සිජන් සහිත හිමොග්ලොබින් වලට අපි කියනවා ඔක්සි හිමොග්ලොබින්. ඔක්සි හිමොග්ලොබින් කියලා කියනවා. දැන් මෙහෙමයි මේ ඔයාලා කතා කරන්න ඕනේ තියෙන ප්‍රශ්න ඔයාලා අහන්න ඕනේ. සද්ද නැතුව ඉන්න එපා. හරි දැන් මට එක එක්කෙනාගේ මූණ පේන්නේ නැහැ. දැන් මම පන්තියේ ඔයාලා ළඟ හිටියා නම් නිදිමත නිදා ගන්න කට්ටිය මට පේනවා. හරි අවධානයකින් නැති අය මට පේනවා. හරි එහෙම කවුරුත් දැන් මට මෙතන පේන්නේ නැහැ. එහෙම පේන්නේ කියලා ඔයාලා ඔක්කොම කැමරා ඔන් කළත් මට චූරි මුද්දර වගේ පේන්නේ. ඒකෝර මට එක එක බල බල ඉන්නත් බෑ. මේ වෙලාවේදී ඔයාලා තමයි මට කතා කරලා ඔයාලා මගෙන් ප්‍රශ්න අහන්න ඕනේ. හරි? හොඳට මතක තියාගන්න දැන් මේ 11 වසරේ මේ ඉන්නේ මේ ගෲප් ක්ලාස් එකේ ළමයි සෙට් එකක් ඉන්නේ. ඒකෝර ඔයාලට අනිවාර්යෙන් වැඩිපුර අයිතියක් තියෙනවා මගේ වැඩිපුර ප්‍රශ්න අහන්න. මේ කොමන් ක්ලාස් එකක් වගේ එකක් නෙමෙයි මේක. දැන් ඒ නිසා ඔයාලට වැඩිපුර අයිතිය තියෙනවා මගේ වැඩිපුර ප්‍රශ්න අහන්න. ඉතින් ඔයාලට තියෙන අයිතියෙන් ඔයාලා ප්‍රයෝජන ගන්න නැහැ නේ. ළමයි එක්කෙනෙක් දෙන්නෙක් මගේ ප්‍රශ්න අහන සමහර කට්ටිය රැයට කතා කරලා අහනවා. මහරයත් අහනවා. සමහර කට්ටිය මට කෝල් කරනවාම මම මොනවද කරන්න කියලා අහන්නේවත් නැහැ. සර් නිදිද වැඩකදී හිටියේ. දරබඩක් කරලා ප්‍රශ්නේ කියන උත්තරේ අහගන්නවා. එයා එහෙම තිබ්බා. ඉතින් කිසි ගැටලුවක් නැහැ. රැය 12ට 2ට පාන්දර 3ට 4ට තමන් වැඩ කරන්නේ කොයි වෙලාවේද? ගැටලුවක් ආවෙද අහන්න. මේ වෙලාවට අහන්නේ නැහැ. මට හිතා ගන්න බැයි කියලා. ඊට පස්සේ බලමු සුදුරුදිරාණු. දැන් රතුරුදිරාණු විතර වලගේ ටියුට් එකේ ඔක්කොම දීලා තියෙනවා. සුදුරුදිරාණු කියන්නේ මොනවද කියලා බලමු. සුදුරුදිරාණු ගත්තොත් එහෙම මේ රතුරුදිරාණුට වඩා ගොඩක් විශාලයි. රතුරුදිරාණුට වඩා ගොඩක් විශාලයි. ඔයාලගේ ටියුට් එකේ තියෙන රුධිර කණහන දැරුවොත් එහෙම පේන්නේ සුදුරුදිරාණු රතුරුදිරාණු ගත්තොත් රතුරුදිරාණුත් මේ තරම් චූටි වෙනකොට සුදුරුදිරාණු ලොකුයි. ඔව් සුදුරුදිරාණු ලොකුයි. සාමාන්‍ය රතුරුදිරාණු 600කට සුදුරුදිරාණු 1යි තියෙන්නේ. මෙන්න අනුපාතය. මේ රතුරුදිරාණු 600කට සුදුරුදිරාණු 1යි 600ට එක අනුපාතයට තියෙන්නේ. ඒ කියන්නේ සුදුරුදිරාණු ප්‍රමාණය ගොඩක් අඩුයි. හරිද? ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් ඝන මිලිමීටරයක් ගත්තොත් එහෙම හරි චූටි ප්‍රමාණයක් තියෙනනේ. දැන් ඝන මිලිමීටරයක මිලියන 5ක් තියෙනවා කිව්වනම් එතකොට ඝන මිලිමීටරයක සුදුරුදිරාණු ගත්තොත් මිලියනකට වඩා අඩු ප්‍රමාණයක් තියෙනවා. ඉතා සුළු ප්‍රමාණයක් තමයි පිටන්නේ. එතකොට මේ සුදුරුදිරාණු වර්ග දෙකක් තියෙනවා. එකක් කණිකාමය අනිත් එක කණිකා රහිත. හරි. එකක් කණිකාමය අනිත් එක කණිකා රහිත. ඔන්න. මෙන්න කණිකා රහිත ටික මම අඳිනවා. මේ කණිකාමය ටික අඳිනවා. කණිකාමය කියන්නේ මේ චූටි තිත් වගේ මේක ඇතුලේ නිකන් කෑලි වගේ තියෙන තිත් වගේ තියෙනවා මොනවාමයි තියෙනවා. හරි. මේ කණිකාමය වර්ග තුන මම අඳින්නේ. කණිකාමය සුදුරුදිර ෆයිල හඳුනා ගන්න හැටි මම කියන්නම් ඔයාලට. ඊට පස්සේ ඒක අනිවාර්යයෙන් හොඳට එහෙම මතක තියාගන්න. හරි.
ඒක හරියට මතක තියාගන්න. මේ කණිකා රහිත දෙකම මෙතන එක උඩ අඳිනවා. කණිකා නෑ, ඒවයි කණිකා නෑ. කණිකා රහිත. හරි. දැන් මෙහෙම හරිද? මෙතන අඳිනවා පේනවනේ ඔයාලට. කැමරාවට නම් පේනවා, ඔයාලට පේනවා ඇති මං හිතන්නේ. මේ කණිකාමය සුදුසු රසය තමයි එකක් නියුට්‍රොෆිල. ඊළඟ ඉයොසිනෝෆිල. හරි ඉයොසිනෝෆිල. ඒක අනිත් එක බේසෝෆිල. ඊළඟට කණිකා රහිතය තමයි එකක් වසාසෛල. මේක වසාසෛල, අනිත් එක මොනොසයිට්. මොනොසයිට් කියන්නේ තනි වචනයක්. බෝඩ් එක තියාට තේරෙන්නේ නැති නිසා ලියුවේ නැති එක. මොනොසයිට්. කොහොමද බලමු මේ හඳුනගන්නේ දැන්? ෆයිල් එක ගත්තොත් එහෙම හඳුනගන්න විදිහ. හරි. අපි ගත්තොත් නියුට්‍රොෆිල. නියුට්‍රොෆිල කියන එක ගත්තොත් මේ නියුට්‍රොෆිල තුල න්‍යෂ්ටියක් පිහිටනවා. හරිද? ඔන්න. රතු රුධිරාණු වල න්‍යෂ්ටිය නැහැනේ. සුදු රුධිරාණු වල න්‍යෂ්ටියක් තියෙනවා. සුදු රුධිරාණු වල න්‍යෂ්ටියක් තියෙනවා. මේ න්‍යෂ්ටිය තියෙනවා මෙහෙම. න්‍යෂ්ටිය කොටස් 3කට බෙදිලා. න්‍යෂ්ටිය කොටස් 3කට බෙදිලා තියෙන්නේ නියුට්‍රොෆිල වල. ඊළඟට ඉයොසිනෝෆිල ගත්තොත් එයාගේ න්‍යෂ්ටිය කොටස් 2යි. එයාගේ න්‍යෂ්ටිය කොටස් 2කට බෙදිලා. බේසෝෆිල කියන එක ගත්තොත් එයාට තනි න්‍යෂ්ටියක් තියෙන්නේ. බෙදිච්ච නැති න්‍යෂ්ටියක්. ඕන බලන්න. නියුට්‍රොෆිල කිව්ව ගමම 3යි, ඉයොසිනෝෆිල කිව්වම 2යි, බේසෝෆිල කිව්වම 1යි. පිළිවෙලට නම් ටික මතක තියාගන්න. නියුට්‍රොෆිල, ඉයොසිනෝෆිල, බේසෝෆිල. 3 2 1. රූප සටහන දැක්ක ගමම එකපාර හොයන්න යන්න එපා. ඔයාලගේ මතක පිළිවෙලට නියුට්‍රොෆිල, ඉයොසිනෝෆිල, බේසෝෆිල කියලා බලන්න. එතකොට බලන්න පළවෙනි එකේ නියුට්‍රොෆිල නම් න්‍යෂ්ටිය කොටස් 3කට බෙදෙනවා. ඉයොසිනෝෆිල වෙනකොට 2කට බෙදිලා, බේසෝෆිල වෙනකොට 1යි. ඊට පස්සේ තියෙනවා මොනොසයිඩ් සහ වසාසයිඩ්. හරිද? මොනොසයිඩ් සහ වසාසයිඩ්. වසාසයිලය මතක තියාගන්න. වසාසයිලයේ න්‍යෂ්ටිය සෛලය වසාගෙන ඉන්නවා. හරි? වසාසයිලයේ න්‍යෂ්ටිය සෛලය වසාගෙන ඉන්නවා. ඒ කියන්නේ මෙන්න සෛලයෙන් එකයි න්‍යෂ්ටිය. වසාසෛලය න්‍යෂ්ටිය සෛලය වසාගෙන ඉන්නවා කියලා මතක තියාගන්න. මොනොසයිඩ් ගත්තොත් එහෙම භාගය. මොනොසයිඩ් ගත්තොත් භාගය. ඔන්නෝ තමයි අපි රුධිර සෛල ටික දැනගෙන ඉන්න ඕනේ. හරිද? එතකොට මේ මොකද සුදු රුධිර සෛල ටික අපි ওই විදිහට මතක තියාගන්න ඕනේ. දැන් එතකොට ඔයාලගෙන් අහුවොත් එහෙම රූප සටහන් ටිකක් දීලා අහුවොත් එහෙම සුදු රුධිරාණු සෛල වර්ග ටික අඳුන ගන්න පුළුවන්ද ඔයාලට? සුදු රුධිරාණු සෛල ටික අඳුන ගන්න පුළුවන්ද? නියුට්‍රොෆිල වල න්‍යෂ්ටිය කොටස් කීයට බෙදලා තියෙනවද? 3කට. 3කට තියෙනවා. කොටස් දෙකකට බෙදෙන්නේ ඉසෝෆිල. ඉසෝෆිල කොටස් දෙකකට බෙදෙන්නේ මොකක්ද? සෝරි. ඉයොසිනෝෆිල කොටස් දෙකකට බෙදෙනවා. එකකට බෙදලා තියෙන්නේ බේසෝෆිල. ඊට පස්සේ සම්පූර්ණ සෛලය පුරා බේසෝෆිල. තියෙන කාටද? වසාසෛල. යාගේ ඩොට් නෑ මොකුත් මතක තියාගන්න. සම්පූර්ණ මේකේ ඩොට් මොකුත් නැතුව ලොකු න්‍යෂ්ටියක් තියෙනවා නේද? මතක තියාගන්න.
තිත් 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 ඒ කියන්නේ කණිකා නැතුව ලොකු ඤස්තියක් තියෙනවා නම් එයා වසා සෛලයක්. කණිකා නැතුව චූටි ඤස්තියක් තියෙනවා නම් එයා මොනොසයිට. දැන් ඔය ඔයාලා කියුත් එකේ දාගන්න සුදු රුධිරාණු වර්ග සහ කණිකා රහිත සුදු රුධිරාණු වර්ග ටික දාගන්න. එතකොට අපි අද අපේ මුත්‍රාවාහිනී පද්ධතිය ගැන ඉගෙන ගත්තා. මුත්‍රාවාහිනී පද්ධතිය ගැන ඉගෙන ගත්තා. ශ්වසන පද්ධතියේ ආශ්‍රිත රෝග ටික ඉගෙන ගත්තා. ඊට පස්සේ රුධිර සංසරණ පද්ධතියේ රුධිර ප්ලාස්මය ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ රුධිර සෛල වලින් රතු රුධිර සෛල සහ සුදු රුධිර සෛල ඉගෙන ගත්තා. ඊළඟට අපිට තියෙනවා තව එක් සුදු රුධිර සෛල වල ප්‍රතිශත කොච්චර ප්‍රමාණයක් පිහිටනවද? ඒ වගේ රෝග අඳුනගන්නේ කොහොමද කියන එක අපිට තියෙනවා. ඊට පස්සේ අපි ওই රුධිර සංසරණ පද්ධතියේ රුධිර සංසරණ ක්‍රියාවලිය ඊළඟට අපිට තියෙනවා අපේ වසා පද්ධතිය ගැන. ඊළඟට තියෙනවා අපේ ස්නායු පද්ධතිය. අපිට කොහොමද තව දවස් දෙකක විතර දෙකක්වත් මේක අදින්න වෙනවා. අපි පුළුවන් තරම් ඉක්මනට සරලව පැහැදිලි කිරීම කරගෙන ඉක්මනට මේක ඉවර කරමු. මම අදට පන්තිය නම් අතර කරනවා ආද. මොනවාරි ගැටලු තියෙනවද? ගැටලු තියෙනවා නම් කියන්න, නැත්නම් මැසේජ් එකක් දාන්න 9 පස්සේ කතා කරන්න. එහෙනම් පන්ති අතර කතා කරමු. ඔක්කොටම සුබ රාත්‍රියක්.